ඔව් අර බහුවර්ණ ප්‍රශ්න ටික අපි කරන්න යමු දෝලන තරංග තුන්වෙනි ටියුට් එකේ දෝලන තරංග තුන්වෙනි ටියුට් එකේ බහුවර්ණ ප්‍රශ්න කීපයක් තියෙනවා අපිට මම ඉස්සලා ඒ ටික අපිට තියෙන්නේ මම හිතන්නේ 19 වෙනි ප්‍රශ්නේ නේද 19 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපිට අපි 18 කෙරුවා 19 පොඩ්ඩක් කියව ගන්නකො බලන්න 19 එතන රොක් සංගීතඥයෝ කියලා එන්න ඕනේ රොක් සංගීතයෝ කියන එක නෙමෙයි රොක් සංගීතඥයෝ කියන එකයි එන්න ඕනේ රොක් සංගීතඥයෝ සංදර්ශනවලදී ඔවුන්ගේ ශ්‍රවණය ආරක්ෂා කර ගැනීමට විශේෂ වූ කන් ඇබ පළදී කන් ඇබයක් මගින් තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 20කින් පහළ දමයි නම් එමගින් ධ්වනි තරංගවල තීව්‍රතාවය අඩු කරන සාධකය. මේක හරි සරලයි. ඩෙසිබෙල් 10කට තීව්‍රතාවය දස ගුණයකින් අඩු වෙන්න ඕනේ. ඩෙසිබෙල් 20කට තීව්‍රතාවය 100 ගුණයකින් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 10 වර්ගයේ උත්තරේ 3 උත්තරේ නේද? 19 උත්තරේ 3. 19 උත්තරේ 3 ගන්න. හරි. ඊළඟට 20 බලන්න. තීව්‍රතාවය කැපිටල් I වන ධ්වනි ප්‍රභවයක් ඉවත් කොට එම ස්ථානයේ CII තීව්‍රතාවයක් වන ධ්වනි ප්‍රභවයක් තබනු ලැබේ. දෙන ලද ලක්ෂයක තීව්‍රතා මට්ටමෙහි වෙනස් වීම. එතකොට I කියන එක වෙනුවට CII තීව්‍රතාවයක් වන ධ්වනි ප්‍රභවයක් තබන්නේ. පැහැදිලිද? එතකොට මෙතනදී තීව්‍රතාවය 100 ගුණයක් වෙනවා. නම් තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 20කින් වෙනස් වෙන්න ඕනි කියන කතාවට අපිට යන්න තියෙන්නේ. එහෙනම් උත්තරේ 3. උත්තරේ 3 ඩෙසිබෙල් 20ක් කියන කාරණා. හරි නේද? ඊළඟට 21 වෙනි ගාන කීව බලන්න උත්තරේ ගන්න පුළුවන්ද කියලා. බලන්න chat එකට දාන්න 21ට උත්තරේ. ඔව්. එතන එනවා යන්ත්‍රයක ජනනය වන ශබ්දයේ තීව්‍රතාවය 10 රින 2ක් කියලා දෙනවා. එතකොට යම් බාධකයක් උදා ගනිමින් තීව්‍රතාවය 10 රින 6ක්. තීව්‍රතාවය කී ගුණයක් අඩු වෙලාද? 10 රින 6 බෙදීම 10 රින 2. 10 රින 4ක්. 10 රින 4ක්. ඒ කියන්නේ 10 එකකට 10 වර්ගයකට 20යි 10 තුනකට 30යි 10 4කට එනම් 40යි ඩෙසිබෙල්. එහෙනම් උත්තරේ 4. 40යි ඩෙසිබෙල්. මේ ඕන ලියලා ගත්ත හැකියි. ලියලා ගත්තොත් බීට සමානයි 10 ලැබු 10 පාදයේ 10 රින 2 බෙදීම I නෝට් කියලා එකක් ගත්ත හැකි. ඊළඟ අවස්ථාවේ බීට 2 සමානයි අරක බීට 1 කියලා ගත්තොත් මේක බීට 2 සමානයි 10 ලැබු 10 පාදයේ 10 රින 6 බෙදීම I නෝට් කියලා ගත්ත හැකි. අහන්නේ අඩු වෙච්ච ප්‍රමාණයෙන් තීව්‍රතා මට්ටමේ. කියන්නේ බීට 2 රින බීට 1 දෙකෙන් එක අඩු කරනවා. බීට 2 රින බීට 1. එහෙම හදලා ගත්ත හැකි. ඉතින් අර තරකේ කරලා අපි ගත්තේ. තරකෙන් අනුව ගත්තොත් 10 රින 2 ඉඳලා 10 රින 6ට අඩු වෙන්නේ. තීව්‍රතාවයේ කී ගුණයකින් අඩු වෙනවද? 10 4 ගුණයකින්. 10 4 ගුණයකින් අඩු වෙන්නේ මේ 10 රින 2යි 10 රින 6යි. 10 4 ගුණෙන් අඩු වෙනවා කියලා කියන්නේ ඩෙසිබෙල් 40කින්. එහෙම ගන්න හැකියි. 23 24 25 22 බලන්න.
ඔව් ධ්වනි තීව්‍රතා මට්ටම ඩෙසිබල් 1කින් ඉහළ නැංගුවේ නම් ධ්වනි තීව්‍රතාවේ කොපමණ සාධකකින් වැඩි වේද? අන්න දැන් අපි මේක හදන්න වෙනවා. තාමත් ඒ තරක වලට යන්න අවශ්‍ය නැහැ. තීව්‍රතා මට්ටම දැන් ඩෙසිබල් 10ක් වුණා නම් තීව්‍රතාවේ දසගුණයකින් දැන් මෙතන තියෙන ඩෙසිබල් 1යි. ඩෙසිබල් 1ට අදාළ තීව්‍රතාවයේ කොපමණ සාධකකින් වැඩි වේද කියලා අහන්න. ඩෙසිබල් 1කින්. හරි. මෙන්න බලන්න. හරි. තීව්‍රතාවයේ ඩෙසිබල් 1කින් තමයි වැඩි වෙන්නේ. එහෙනම් තීව්‍රතාවයේ තීව්‍රතා මට්ටම තීව්‍රතාවයේ වැඩි වෙන සාධකයක් අපෙන් අහන්නේ. එහෙනම් අපි මුලින්ම ලියුවොත් මේ බීටා සමානයි 10යි ලඝු 10 පාදේ i බෙදීම i නෝට්නේ. හරි අපි මුලින්ම ලියමු බීටා 1 තමයි තීව්‍රතා මට්ටම 10යි ලඝු 10 පාදේ i එක තමයි එතන තීව්‍රතාවය. i එක බෙදීම i නෝට්. අංක 1. එතකොට දැන් තීව්‍රතා මට්ටම ඩෙසිබල් 1කින් අපිට දීලා තියෙන ඉහළ නංවනවා කියලා. එතකොට අලුත් තීව්‍රතා මට්ටම අපි හිතමු බීටා 2යි කියලා. එතකොට බීටා 2 කියන්නේ බීටා 1 ධන 1. බීටා 2 ධන 1 10 ලඝු 10 පාදේ i 2 බෙදීම i නෝට්. අපෙන් අහන්නේ තීව්‍රතාව වෙනස් වන සාධකය. කියන්නේ i 2 බෙදීම i 1 අහන්නේ. i 2 බෙදීම i 1 අහන්නේ. දැන් අපිට පුළුවන් දෙකෙන් එක අඩු කරන්න. බීටා 2 ඍණ බීටා 1 සමානයි 10යි ලඝු 10 පාදේ දැන් මම මේව සුළු කර කර ඉන්නේ i 2 බෙදීම i 1යි. පැහැදිලිද? මෙන්න මේක තමයි ඩෙසිබල් 1යි කියන්නේ. එහෙනම් 1 සමානයි 10 ලඝු 10 පාදේ i 2 බෙදීම i 1. පැහැදිලිද? i 2 බෙදීම i 1 පිරව නේද? ඔව්. එහෙනම් අපිට ගත්ත හැකි මෙතනින් 1 බෙදනවා 10න් දශම 1 සමානයි ලඝු 10 i 2 බෙදීම i 1. අපි දන්නවා 10 දශම 1 කියන්නේ i 2 බෙදීම i. එහෙනම් i 2 බෙදීම i 1 කියලා කියන්නේ 10 දශම 1 වෙනි බලය. 10 දශම 1 වෙනි බලය. මේක හදලා ගන්න බලන්න. හරිද? අරනම් හරි කියලා එවන්න. හරි නම් හරි කියලා එවන්න. ඔව් හරි නේද? අපි යමු ඊළඟ ගානට එහෙනම් 20 කියව ගන්නකො ගාන. සරල සම යන්ත්‍ර 10ක් දී ඇති ලක්ෂයක එක්තරා ධ්වනි තීව්‍රතා මට්ටමක් ජන්ත්‍ර කරයි. ධ්වනි තීව්‍රතා මට්ටම 10 ඩෙසිබල් ප්‍රමාණයකින් අඩු කිරීම සඳහා ක්‍රියාත්මක වීම නැවැත්විය යුතු යන්ත්‍ර සංඛ්‍යාව. යන්ත්‍ර 10ක් දී ඇති ලක්ෂයක එක්තරා ධ්වනි තීව්‍රතා මට්ටමක් ජන්ත්‍ර කරයි. ධ්වනි තීව්‍රතා මට්ටම 10 ඩෙසිබල් ප්‍රමාණයකින් අඩු කිරීමට. හරි. එහෙනම් තීව්‍රතා මට්ටම අඩු කරන්න නම් තීව්‍රතාවය දස ගුණයකින් අඩු කරන්න ඕනේ. තීව්‍රතාවය දස ගුණයකින් අඩු කරන්න ඕනේ. දැන් මේ කියන විදිහට සම සම යන්ත්‍ර 10ක් තියෙනවා. අපි හිතමු මෙහෙම තියෙනවා යන්ත්‍ර 10ක්. එක යන්ත්‍රයක තීව්‍රතාවය ඇති කරන්න. එක යන්ත්‍රයක් ඇති කරන තීව්‍රතාවය යයි කියලා හිතමු යම් ලක්ෂයක මෙන්න යම් ලක්ෂයක තීව්‍රතාවය i ඇති කරනවා. එහෙනම් යන්ත්‍ර 10ක් තියෙන නිසා 10යි i ඇති කරනව නේද? යන්ත්‍ර 10න් ගත්තොත් යන්ත්‍ර 10ක් ඇති නිසා 10යි i ඇති කරනවා.
හොඳට තේරුම් ගන්න. එක යන්ත්‍රයක තීව්‍රතාවයේ I නම් එක යන්ත්‍රයක තීව්‍රතාවයේ I නම් මෙතන මේ ලක්ෂී තීව්‍රතාවය I කියලා හිතමු අපිට. මෙතන ක්ෂමතාවයක් තියෙන යම් යන්ත්‍රයකට යම් දුරකින් තමයි තීව්‍රතාවය කතා කරන්නේ. මෙතනදී තීව්‍රතාවය I නම් යන්ත්‍ර 10ක් තියෙනවා සරල සම. එහෙනම් මෙතන තීව්‍රතාවය ඔක්කොම කීයද? 10යි I. ඒක එකතු කරන්න පුළුවන්. මොකද තීව්‍රතාවය කියලා කතාව ගත්තාම නිරපේක්ෂ රාශියක්. සාපේක්ෂව නැහැ කෙලින්ම ඒක කාලෙදී ඒකක වර්ගඵලයක් තුන යන ශක්තිය. ඒ වගේ වුණා 10ක් තිබ්බොත් 10යි. දැන් මේ 10 දෙනා ඩෙසිබෙල් 10ක් ඇති කරනවා. එහෙනම් 10යි තීව්‍රතාවයට අදාළව ඩෙසිබෙල් කීයක් ඇති කරනවද? 10ක්. සෝරි ඒකට කියන විදිහට ගත්තාම ඩෙසිබෙල් 10කින් අඩු කරන්න ඕනේ. දැන් අපි හිතමු මෙතන මේක ඇති කරනවා බීටා කියලා. 10 ඇති කරනවා බීටා. 10යි ඇති කරනවා බීටා. පැහැදිලිද? 10යි තීව්‍රතාවය ඇති කරනවා බීටා. එහෙනම් බීටා කියන එක ඩෙසිබෙල් 10කින් අඩු කරන්න නම් තීව්‍රතාවය මොකද කරන්න ඕනේ? දස ගුණයකින් අඩු කරන්න ඕනේ. එහෙනම් දැන් බීටා කියන එක දස ගුණයෙන් අඩු කරන්න 10 ඩෙසිබෙල් ප්‍රමාණයෙන් අඩු කරන්න මේක මොකද කරන්න ඕනේ? දස ගුණයකින් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ I වෙන්න ඕනේ නේද මේක? 10යි I බීටා ඇති කරනවා නම් ඩෙසිබෙල් 10කින් බීටා වලගේ අඩු කරන්න නම් තීව්‍රතාවයේ දස ගුණයකින් අඩු කරන්න ඕනේ. එහෙනම් දැන් තීව්‍රතාවය වෙන්න ඕනේ කීයද? I වෙන්න ඕනේ. යන්ත්‍ර 10ක් තමයි 10 ඇති කරන්නේ. එක යන්ත්‍රයක් I ඇති කරන්නේ. එහෙනම් 10යි තිබ්බ එක I වෙන්න ඕනේ දැන්. 10යි තිබ්බ එක I. එහෙනම් එක යන්ත්‍රයක් ක්‍රියා කරනවා නම් හරි. ඒ කියන්නේ යන්ත්‍ර 9ක් ක්‍රියා විරහිත කරන්න ඕනේ නේ. එහෙනම් යන්ත්‍ර 9ක් තමයි උත්තරේ. යන්ත්‍ර 9ක් ක්‍රියා විරහිත කරන්න ඕනේ. හරි නේද? හරි. එහෙනම් උත්තරේ යන්ත්‍ර 9. තේරුණා මේ කතන්දරේ? හරි. අපි යනවා ඊළඟ ගානටත්. ගමන් කරන ජෙට් යානයකට 150යි නෑ පොඩ්ඩක් 24 ഘോഷාකාරී වැඩවීමක ഘോഷා මට්ටම 90යි ඩෙසිබෙල් වේ. 70යි ඩෙසිබෙල් මට්ටමක් දක්වා අඩු කරන ලද. ඒ කියන්නේ ඩෙසිබෙල් 20කින් තීව්‍රතාව මට්ටම අඩු කරලා. ඒ කියන්නේ තීව්‍රතාවයේ 100 ගුණයකින් අඩු වෙන්න ඕනේ. තීව්‍රතාවයේ 100 ගුණයකින්. එහෙනම් නව තීව්‍රතාවයට වඩා පැරණි තීව්‍රතාවයේ 100 ගුණයකින් වැඩි වෙන්න ඕනේ නේ. නව තීව්‍රතාවයට වඩා පැරණි තීව්‍රතාවයේ 100 ගුණයකින් පැහැදිලි නව තීව්‍රතාවය එක නම් කලින් තියෙන්න ඕනේ 100ක්වත්. එතකොට 100කින් අඩු වෙලා තියෙන්නේ. එහෙනම් 1ට 100 0.01යි උත්තරේ. 0.01යි උත්තරේ. ඊළඟ මාළු 25 ගමන් කරන ජෙට් යානාවකට 150යි ඩෙසිබෙල් උපරිම දුර තීව්‍රතා මට්ටමක් ඇති කළ හැකියි. 150යි ඩෙසිබෙල් උපරිම තීව්‍රතා මට්ටමක් ඇති කළ හැකියි. ශ්‍රව්‍යතා දේහලියේදී දුවනී තීව්‍රතාවය 10^12ක් වොට් වර්ග මීටර ලෙස ගන්න. ඔව් ජෙට් යානාවකින් ඇති කළ හැකි උපරිම දුවනී තීව්‍රතාවය වොට් වර්ග මීටරයට. ඒතර උපරිම තීව්‍රතා මට්ටමට අදාළව තීව්‍රතාවය ගත්තා නම් හරියනේ. එහෙනම් සරල එකක් තියෙන අර බීටා සමානයි 10 ලැබු 10 පාදේ I බෙදීම I නෝට දාන්න. එහෙනම් බීටා සමානයි 10 ලැබු 10 පාදේ 10 පාදේ නොලිවත් කමක් නැහැ 10 පාදේ I කියන්නේ කීයද? ඔව් I බෙදීම I නෝට එහෙම දාමු අපි I බෙදීම I නෝට I තමයි අපිට හොයන්න ඕනි. එහෙනම් බීටා කියන්නේ 150 150 සමානයි 10 ලැබු 10 පාදේ I කියන එක තමයි අපිට අවශ්‍ය කරන්නේ. I බෙදීම I නෝට් කියන්නේ කීයද? 10^12. 10^12 කියලා ගන්න කියනවනේ ඒකට. හරි. එහෙනම් මේ බිඳුවට මේ බිඳුව කැපුණා. I බෙදීම 10^12 කියලා කියන්නේ 10/15 වෙනි බලය. එහෙනම් 10/15 වෙනි බලය සමාන I බෙදීම 10^12. එහෙනම් I කියන්නේ 10/15 වෙනි බලය වැඩි කිරීම 10^12 වෙනි බලය. 10 3යි 1000ක් කියලා. පහ උත්තරේ. ඒක හරි සරල ගැටලු නේද? ඊළඟ එකට යන්න අපි එනවා.
26 බලන්න. ධ්වනි ප්‍රභව දෙකක ධ්වනි තීව්‍රතා අතර අනුපාතය සහ අනුරූප ධ්වනි තීව්‍රතා මට්ටම් ඩෙසිබෙල් වලින් අතර වෙනස සංඛ්‍යාත්මක එක හා සමාන නම් එම ධ්වනි තීව්‍රතා අනුපාතය. බලන්න පුළුවන් නම් හදලා කියන්න උත්තරේ. 26 එක නම් ලියලා හදන්න වෙනවා. බලමු කියන්න පුළුවන්. කීයද 26ට උත්තරේ බලන්න. 26. ඔව් 26ට උත්තරේ 1. ධ්වනි ප්‍රභව දෙකක ධ්වනි තීව්‍රතා අතර අනුපාතය. ඒ කියන්නේ අපි තුමු I1 I2 කියලා I1 බෙදීම I2 අනුපාතය තීව්‍රතා මට්ටම් අතර. ඒ කියන්නේ B1 B2 නම් B1 ඍණ B2 ඒ වෙනසට සමානයි කියන කතන්දර. වෙනසට සමානයි. එහෙනම් මේ විදිහට අපිට ගන්න වෙන්නේ. මේ බලන්නකො අපි පළවෙනි අවස්ථාවේ ලියුවොත් එහෙම අපි හිතමු තීව්‍රතා මට්ටම B1 1යි කියලා B1 සමානයි 10යි ලඝු 10 පාදේ I1 බෙදීම I0 මේක අංක 1. ඊළඟට B2 කියලා හිතුවොත් B2 සමානයි 10යි ලඝු 10 පාදේ I2 බෙදීම I0. මේකට කියන්නේ I1 බෙදීම I2 අනුපාතයයි B1 ඍණ B2 අනුපාතයයි සංඛ්‍යාත්මකව සමානයි කියලා. මේ වටිනාකම B1 ඍණ B2 යගේ සංඛ්‍යාත්මකව සමානයි කියලා. එහෙනම් මම හදා ගන්නම් 1 ඍණ 2කින් මේ කතාව B1 ඍණ B2 සමානයි 10යි ලඝු I1 බෙදීම I2. ඒක පුළුවන් හැමෝටම. ඔන්න ඔහොම තමයි ඉන්නේ නේ. සුළුකෙන් දැන් පුළුවන්. ඉතින් ඒකට කියන විදිහට මෙන්න මේ යගේයි සමානයි. බලන්න හොඳට කියලා ඒක නේද කියන්නේ? ඔව්. ඒකට කියන විදිහට මේ ධ්වනි තීව්‍රතා මට්ටම් අතර වෙනසයි සංඛ්‍යාත්මකව තීව්‍රතා අතර අනුපාතය සමාන නම් අහන්නේ තීව්‍රතා අතර අනුපාතය. ඒ කියන්නේ I1 බෙදීම I2. ඒකම තමයි B1 ඍණ B2 කියන්නේ. එහෙනම්. පැහැදිලිද? දැන් මේක බලද්දි උත්තර චෙක් කරලා තමයි ගන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. මොකද B1 ඍණ B2 හොයන්නත් බෑ අපිට I2 බෙදීම I1 හොයන්නත් බෑ. සමීකරණ දෙකක් නැතුව. එහෙනම් අපිට යන්න වෙනවා උත්තර චෙක් කරන්න. බලන්න පළවෙනි උත්තරේ 10ක් කියලා දීලා තියෙනවා. තීව්‍රතා අතර අනුපාතය 10 කියලා. බලමු මේක හරියද කියලා. ඒ කියන්නේ මේක 10 නම් මේකත් 10 වේවි කියලා බලමු මේ සම්බන්ධයට අනුව. හරිනේ. 10යි ලඝු 10 පාදේ 10 කියන්නේ 10යි ලඝු 10 පාදේ 10 කියලා කියන්නේ 10 එකනේ 1යි. මේක 1යි කොර 10 10යි. හරි ගැලපෙනවා. දෙපැත්ත සමාන වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් උත්තරේ 10 කියන එක තමයි එක උත්තරේ. අනිත් ඒවා දාලා බලන්න ඉන්නේ නැහැ ගැලපෙන්නේ නැහැ. අනිත් ඒවා ගැලපෙන්නේ නැහැ මෙතන. දැන් උදාහරණ වශයෙන් 20. මෙතන 20 දාලා මෙතන 20 දාලා බලන්න සමීකරණ දෙපැත්ත හරියද කියලා හරියන්නේ නැහැ. එහෙනම් 27 බලන්න උත්තරේ කියන්නේ. එදා මම කිරුවා මේ ගාන රිවිෂන් පන්තියේ 27 හොඳට බලලා කියන්න බලන්න උත්තරේ. ඒකත් හරි සරලයිනේ.
දැන් බලන්න එක හදන්නේ මෙහෙමයි. පුද්ගලයෙකු තමා සිටින ස්ථානයේ සිට කිලෝමීටර් 1ක දුරින් නිශ්චලව සිටින අලියෙකු නිරීක්ෂණය කරනවා. පුද්ගලයාට ඇසෙන අලියාගේ කුජනාදී තීව්‍රතාවය 10 කිලෝමීටර් 1කදී 10 පුද්ගලයාගේ ශ්‍රව්‍යතා දේහලේ 10 එහෙනම් શબ્දයක් ඇහෙන්න නම් 10 වෝල්ට් වර්ග මීටරයක් ලැබෙන්න ඕන. දැන් අහන්නේ ඔහුට මෙම කුජනාද ඇසියක්කේ කුමන උපරිම දුරකදීද? හරි. දැන් මෙතන අලියා ඉන්නවා නම් මෙතන අපි හිතමු පුද්ගලයා ඉන්නවා කියලා. මෙන්න පුද්ගලයා කිලෝමීටර් 1ක දුරින් ඉද්දී ඇහෙනවා. කිසි අවුලක් නැහැ. මොකද 10ක් ලැබෙනවනේ. ඉතින් තව දැන් මෙයාට ගිය හැකි ඕනනම් ඈතටත්. ඈතට යන්න මොකද වෙන්නේ? දුරේ තීව්‍රතාව අඩු වෙනවා. කොච්චර ගිය හැකිද? 10 වෙනකන් ගිය හැකි. මෙතන 10ක් ඇහෙනවා. 10ක් ඇහෙනවා. තීව්‍රතාවය මෙතන 10 වෙනකන් ගිය හැකි. අවුලක් නැහැ. හැබැයි ඊට වඩා ගියොත් එහෙම තීව්‍රතාවය ශ්‍රවිතා දේහලට වඩා අඩු වෙලා ඇහෙන්නේ නැහැ. එහෙනම් අපි ගන්න මෙන්න මේ දුර අහන්නේ මේ මුළු දුර. හරි. මේ දුර කිලෝමීටර 1යි. දැන් බලන්නකො තීව්‍රතාවය 10 ඉඳලා 10 දක්වා අඩු කරගත්ත හැකි. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයකින්ද? 100 ගුණයකින් අඩු කරගත්ත හැකි. තීව්‍රතාවය 100 ගුණයකින් අඩු කරගත්ත හැකි. 10 බෙදීම 10 100 ගුණයකින් අඩු වෙච්ච ප්‍රමාණය. පැහැදිලිද? 100 ගුණයකින් අඩු කරගත්ත හැකි. 100 ගුණෙන් අඩු කරගත්ත. ඒ කියන්නේ තීව්‍රතාවය 100 ගුණෙන් අඩු කරගන්න නම් දුර මොකද වෙන්නේ? දුර දස ගුණයකින් වැඩි කරගත්ත හැකි. ඇයි? I සමානුපාතක වෙන්නේ R කියන එකට නෙමෙයි ඒකට වර්ගයට. එහෙනම් දුර දස ගුණයකින් වැඩි වෙද්දී තීව්‍රතාවය 100 ගුණයකින් අඩු වෙනවා. 100 ගුණයකින් අඩු වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් උත්තරේ කිලෝමීටර 1 දස ගුණයකින් වැඩි වුණාට අවුලක් නැහැ. උත්තරේ 4. උත්තරේ 4 10 කිලෝමීටර. හරි සරලව ඒක තරකලා දැන් ගත්ත හැකි. හරි නේද? හරි. එහෙනම් අපි යමු ධ්වනියේ අවසාන ගුණයට ධ්වනි ගුණය කියන කතාවට. ධ්වනි ගුණය. පළවෙනි එක අපි හඳුනගත්ත තාරතාවයේ සංඛ්‍යාතය මත රඳා පවතින ගුණයක්. අණ්ඩේ සැරේවත් විපුලතාවය අදාළ ධ්වනි තරංගයේ තීව්‍රතාවය මත රඳා පවතින ගුණයක්. ඊළඟට ධ්වනි ගුණය කියලා කියන්නේ දැන් තේරුම් ගන්න අපි සංගීත භාණ්ඩ දෙකකින් එකම ස්වරයක් එකම හඬේ සරකින් වාදනය කරනවා කියලා හිතන්න. වයලින් එකෙන් සා ස්වරයයි බටනලාවෙන් සා ස්වරයයි වාදනය කරනවා එකම ස්වරේ සා ස්වරේ. එතකොට තීව්‍රතාවය මේ තාරතාවය සමානයි. පැහැදිලිද? සංඛ්‍යාත සමාන, තාරතාවය සමානයි. අපි තුන් මේ දෙන්නගේ එන හඬේ සරත් එකම ප්‍රමාණය ඉන්නේ කියලා. හඬේ සර ඒ කියන්නේ වොලියුම් එකත් එකම ප්‍රමාණය තමයි බටනලාව ගහන ඒ ශක්තියම තමයි වයලින් එකනොත් එන්නේ කියලා හිතන්නේ. එහෙනම් හඬේ සරත් සමානයි. නමුත් ඔයකට යන තේරෙනවා වයලින් එකකුනුයි බටනලාවකුනුයි මේ විදිහට එකම සංඛ්‍යාතය ආවත් එකම හඬසෙන් ආවත් මේ දෙන්නකින් ඇහෙන මේ ස්වර දෙකේ වෙනස අපිට හඳුනා ගන්න පුළුවන්. අන්න ඊට අදාළ ගුණය තමයි ධ්වනි ගුණය කියලා කියන්නේ. එතකොට මේ ධ්වනි ගුණය ඇති වෙන්නේ කොහොමද කියන කාරණා. ඇත්තටම ඔය වයලින් එකෙන් අපි සාස්වරය කියලා වාදනය කරුවට 256 ඒ අදාළ කම්බිය වාදනය කරද්දී ඒ කම්බියේ මූලික ස්වරය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ එයා කම්පන වෙන්න කැමති අඩුම සංඛ්‍යාත කියලා එකක් තියෙනවා. ඒ වගේම තවත් එයාට තියෙනවා උපරිතාන කියලා. ඒ කියන්නේ තවත් සංඛ්‍යාත කීපයක් තියෙනවා. එයා කම්පන වෙන්න කැමති. අපි ඒවට කියන්නේ ස්වභාවික සංඛ්‍යාත. වස්තුවක් ගත්තහම ස්වභාවික සංඛ්‍යාත එකක් හෝ ශ්‍රේණියක් තියෙන්න පුළුවන්. ඒ තමන් කම්පන වෙන්න පුළුවන්, නිදහසේ කම්පන වෙන්න පුළුවන්, බාහිර බලපෑම් වලින් තොරව කම්පන වෙන්න පුළුවන් සංඛ්‍යාත කම්පන කැමති ඇත්ත. සංඛ්‍යාත එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. දැන් සරල වලම්බයක් ගැන හිතන්නකෝ. සරල වලම්බයක් අපි ඇදලා අතහැරියට පස්සේ යාට තියෙන එක ස්වභාවික සංඛ්‍යාතයයි. f සමානයි අර 1/25 වර්ගමූල g බෙදීමෙන් 1/t කියලාගේ යාට තියෙන එක ස්වභාවික සංඛ්‍යාතය. l දිගති සරල වලම්බයකට තියෙන්නේ එක ස්වභාවික සංඛ්‍යාතය. නම් කම්බියක් ගත්තොත් එහෙම l දිගති කම්බියක් ගත්තොත් මෙයාට ස්වභාවික සංඛ්‍යාත කීපයක් තියෙනවා. අඩුම ස්වභාවික සංඛ්‍යාත තමයි යාගේ මූලිකය කියලා කියන්නේ. ඉතින් අපිට පුළුවන් මේ l දිග සකස් කරන්න මූලිකයේ සංඛ්‍යාතය 256ට අදාළව. ඉතින් වැඩි තියෙන අපි මේක මෙහෙම කම්පණය කරලා අතහැරියාම
මේ කම්පැනි කෙරුවොත් නැත්නම් බොහෝකින් කම්පැනි කරලා ඊට පස්සේ එයා කම්පැනි වෙන්න කැමති එකක් තමයි මේක මූලික. ඒ මූලිකයෙන් තමයි උපරිම ශබ්දයක් ඇහෙන්නේ, තීව්‍රතාවයක් ඇහෙන්නේ, උපරිම ශබ්ද තීව්‍රතාවයක් ඇහෙන්නේ. ඊට අමතරව අනිත් සංඛ්‍යාත උපරිතාන කියලා අපි කියනවා. ඒවත් ඇහෙනවා. දැන් වයලින් එකකදී අපිට උපරිතාන මූලිකයත් එක්ක උපරිතාන කීපයක් ඇහෙන්න පුළුවන්. බටනලාවකදීත් මූලිකය ඇහෙනවා. එතකොට සාසුරේ වාදනයකදී මූලිකය ඇහෙනවා. ඊට අමතරව වෙනත් උපරිතාන. එයාට අදාළ උපරිතාන ටික. එයාට අදාළ උපරිතාන ටික. සහ උපරිතාන වල සාපේක්ෂ විස්තරයන් අඩු වැඩි වෙන්න පුළුවන්. මෙයාගේ වගේ නෙමෙයි අරයයි. මෙන්න මේ කතාවත් එක්ක දැන් හරිනේ. මේ කතාවත් එක්ක ඇති වෙන ගුණය තමයි මේ දෝරේ ගුණය කියලා අපි කියන්නේ. දැන් වයලින් එකනොත් හරියටම 256 ඇවිල්ලා. බටනලාවෙනුත් හරියටම 256 විතරක් ආවනම් විතරක්. එහෙනම් අපිට මේ දෙක අඳුන ගන්න බෑ. නමුත් මූලිකයට අමතරව උපරිතාන ඇති වීම කියන කාරණේ නිසා තමයි මෙන්න මේ වෙනස ඇති වෙන්නේ. සරසුලක් නාද කිරුවොත් එimhe සරසුලක ඇති වෙන්නේ මූලිකයේ මේ එක ස්වභාවික සංඛ්‍යාත විතරයි. ඒක තමයි දැන් සරසුලක් ගත්තාම. පියෝ එකට 256 නම් 256 සංඛ්‍යාත විතරයි. 256 නම් 256 විතරයි. නමුත් කම්බියක් වගේ බටනලාවක් වගේ වාදනය කරද්දී අපි මූලිකයට ඒක හදලා තිබ්බට මූලිකයට අමතරව උපරිතානත් ඇති වෙනවා. පැහැදිලිද? අන්න ඒක තමයි ධ්වනි ගුණය කියලා කියන්නේ. එහෙනම් ධ්වනි ගුණය කියලා කියන එක අපි බැලුවොත් මෙතන ධ්වනි ගුණය අපිට ගන්න පුළුවන්. එහෙනම් උපරිතාන ඇතිවීම බලමු අපි මේකේ උපරිතාන ඇති වෙන ප්‍රමාණය සහ උපරිතාන වල සාපේක්ෂ විස්තරය මත රඳා පවතින ගුණයක් කියලා. මේ බලන්න අපි කියොත් ඔන්න තියෙනවා ධ්වනි ගුණය එකම තාර්ථාවයක් සහිත එසේම එකම හඩේ සරක්ද සහිත ශබ්ද දෙකක් වෙනස් සංගීත භාණ්ඩ දෙකකින් වෙනස් සංගීත භාණ්ඩ දෙකක් නිකුත් කළහොත් එම වෙනස තවදුරටත් හොඳින් හඳුනාගත හැකියි. මෙය හා සම්බන්ධ ශබ්දයේ ලක්ෂණය ධ්වනි ගුණය ලෙස හඳුන්වයි. ධ්වනි ගුණය ඔන්න තේරුම් ගන්න. ධ්වනි ගුණය උපරිතාන ඇතිවීම ඇති වෙන උපරිතාන ප්‍රමාණය හා ඒවායි සාපේක්ෂ විස්තරවල විශාලත්ව මත රඳා පවතී. ධ්වනි ගුණය කියන්නේ උපරිතාන ඇතිවීම ඇති වෙන උපරිතාන ප්‍රමාණය සහ ඒවායි සාපේක්ෂ විස්තරවල විශාලත්වය මත රඳා පවතී. ධ්වනි ගුණය ඇති වෙන්නේ උපරිතාන ඇතිවීම නිසා කියලා කිව්වත් ඇති. කිසියම් තානයක් ඒ කියන්නේ යම් ස්වරයක් යම් සංඛ්‍යාතයක් සංගීත භාණ්ඩයකින් පිළිල කරන විට එම තානයේ මූලිකයට අමතරව උපරිතාන කීපයක්ද ඇති. එසේ ඇතිවන උපරිතාන සංඛ්‍යාව හා ඒවායේ සාපේක්ෂ විස්තර සංගීත භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වේ. එබැවින් සංගීත භාණ්ඩ වලින් නිකුත් වන සංගීතයට ලාක්ෂණික ධ්වනි ගුණයක් පවතී. සරසුලක් හා බටනලාවක් නිපදවන විවිධ තාන හා ඒවායේ සාපේක්ෂ විස්තර තීව්‍රතා පහත පස්තරකින් දැක්විය හැකියි. මෙවැනි පස්තර එක් සංගීත භාණ්ඩයේ ලාක්ෂණික ධ්වනි වර්ණාවල ලෙස හැඳින්වේ. ඔව් දැන් එයම අපි ගත්තොත් එහෙම සාපේක්ෂ තීව්‍රතාවය යම් සංඛ්‍යාතයක් එක්ක ගත්තොත් මේ විදිහට මේක මෙන්න මේ ස්ථානේ අපිට අඳගත්ත හැකි මෙන්න මේ කාරණේ කියන අපි සරසුලක් වගේ ගත්තොත් නම් සරසුලක් ගත්තොත් සාපේක්ෂ තීව්‍රතාව සරසුලක් දෙන්නේ එක ස්වරයයි එක සංඛ්‍යාතය ඒ ස්වරයට අදාළව මෙන්න මෙහෙම අපිට ඕන නම් මේක තැන්න හැකියි. එක ස්වරයයි දෙන්නේ. එකයි. පැහැදිලි. නමුත් මේක සරසුලක්. දෙන්නේ සරසුල. මෙන්න සරසුල ගත්තොත් අපි ගත්තොත් ඊට පස්සේ බටනලා වගේ එකක් ගත්තොත් බටනලාව ගත්තොත් මෙන්න බලන්න බටනලාව සාපේක්ෂ තීව්‍රතාවය ගත්තොත් මේ මූලිකයට අමතරව උපරිතානක් දෙනවා. ඔන්න ඔය ආකාරයට. පැහැදිලිද? හරි. ඔන්න ඔක ඇද ගන්නකො යට ඉස්තරේ ගලා දාසක් ගන්න. මේව අපෙන් අහන්නේ නැහැ.
හරිද? හරි. හරි නේද? හරි. ඊට කියනවා මෙම හේතුයෙන් තරංගයේ හැඩයද සංගීත භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වේ. ඔ මෙහෙම උපරිතාන නැතිවීමත් එක්ක තරංගයේ හැඩයත් වෙනස් වෙනවා. අපි ගන්න සරසුලක් ගත්තොත් ඒකේ පියෝ වෙනවා මේ විදිහට. සරසුලක් නෑ එකම මේක ඉන්නේ. නමුත් බටනලාවක් ගත්තොත් මේ හැඩය වෙනස් වෙනවා. මෙහෙම ගමු. ඔය විදිහට. මෙහෙම නිකන් අද ගන්න මේ හැඩය වෙනස් වෙනවා කියන එකයි අවශ්‍ය. මේ හැඩය නෙමෙයි මේ හැඩය වෙනස් වෙනවා කියන එක. ඕක නිකන් අද ගන්න ඔය විදිහට. යට තියෙනවනේ ඉස්තර. හරි නේද? ටක් ගාලා ගන්න හරිනම් හරි කියලා එවන් ටක් ගාලා. ඔව්. ඊළඟට අපි යමු එහෙනම් තරංග ප්‍රවේගය කියන කතාවට. පොඩ්ඩක් බලන්න එක කියවලා. තරංග ප්‍රවේගය. යටතේ කියනවා ඕනෑම තරංගයක ප්‍රවේගය එතන හදාගන්න v සමානයි f ලැම්ඩාට අනුකූල වේ කියලා. කියන්නේ එතන ඕනෑම තරංගයක ප්‍රවේගය අන්න එතන හදාගන්න v සමානයි f ලැම්ඩාට අනුකූල වේ. v සමාන f ලැම්ඩාට අනුකූල වේ. කිසියම් තරංගයක් සැලකූ විට එහි ප්‍රවේගයේ මාධ්‍යයේ ගුණ මත රඳා පවතී. ඒ අනුව ප්‍රවේගය වෙනස් වීමට නම් අනිවාර්යයෙන්ම තරංගය ගමන් ගන්නා මාධ්‍ය වෙනස් විය යුතුය. එතන ටිකක් දාගන්න. ඒ අනුව ප්‍රවේගය වෙනස් වීමට නම් අනිවාර්යයෙන්ම තරංගය ගමන් ගන්නා මාධ්‍ය වෙනස් විය යුතුය. තරංගයක සංඛ්‍යාතයේ තනිකරම රඳා පවතින්නේ ප්‍රභවය මත නිසා තරංගයක් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී සංඛ්‍යාතය වෙනස් නොවන බැවින් ප්‍රවේගයට අනුව වෙනස් වන්නේ තරංග ආයාමය. පැහැදිලිද? ඔව්. අපි ඒක පැහැදිලි කරගෙන තියෙනවා. තරංගයක ප්‍රවේගය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මාධ්‍යයේ ගුණ මත. තරංගයක සංඛ්‍යාතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඇති කරපු ප්‍රභවය මත. එහෙනම් අපිට තියෙනවා තරංග කීපයක ප්‍රවේග සඳහා සූත්‍ර ගන්න. මුලින්ම තියෙනවා ඇලි තන්තුවක තීර තරංග ප්‍රවේගය. තන්තුවක් ආතතියකට ලක් කර එය ලම්බක පෙළීම මගින් හෝ වෙනත් ක්‍රමයකින් එය තුළ තීර තරංගයක් ඇති කළ විට එහි ප්‍රවේගය v නම් ඇලි තන්තුවක තීර තරංග ප්‍රවේගය v නම් එතන v දෙන සූත්‍රය තමයි v සමානයි වර්ගමූල t බෙදීම m. ඔතන පොඩිවට ගත්ත හැකි v සමාන වර්ගමූල t බෙදීම m. කොටුවක් දාගන්න. හරි මාත් පිළිගන්න යන්න. කොටුවක් දාගන්න v සමාන වර්ගමූල t බෙදීම m. මේ දකුණු පැත්තේ යට තව පොඩ්ඩක් ඉඳ තියාගන්න. දකුණු පැත්තේ කියන්නේ t කියන්නේ ආතතිය. තන්තුවේ ආතතිය ඒක නිව්ටන් ඒකකය. m කියන එක මතක තියාගන්න ඒකක දිගක ස්කන්ධය. m කියන්නේ ඒකක දිගක ස්කන්ධය. ඒකකේ මොකද්ද වෙන්නේ? කිලෝග්‍රෑම් මීටරයට. ඒකක දිග ස්කන්ධය. ඒකක දිග ස්කන්ධය. ඒකක දිගක ස්කන්ධය. ඔක ලියා ගන්න එතන කොටුවක් දාලා අපිට ඒකක දිගක ස්කන්ධය ගන්න පුළුවන් මෙන්න මේ විදිහට යටින් ලියන්න එනං එතන යටින් ලියන්න මේ ගත්තට පස්සේ කම්බියේ අරය සිම්පල් ආර්ද එය සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වයේ රෝධ නම් කම්බියේ අරය සිම්පල් ආර්ද එය සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වයේ රෝධ නම්
එහි ඒකක දෙකක ස්කන්ධය ලබා ගැනීමට එහි ඒකක දෙකක ස්කන්ධය ලබා ගැනීමට එහි ඒකක දෙකක ස්කන්ධය ලබා ගැනීමට දිග මීටරයක් වූ කම්බි කොටසක් සලකමු. 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 හරි. එහෙනම් අපි ගමු මෙන්න මේ විදිහට එක දිගක ස්කන්ධයේ කම්බියක ගන්න මේ විදිහටයි. එන්න බලාගන්න. අරේ සිම්පල් R විච්ච රෝ ඝනත්වයේ සහිත ද්‍රව්‍යකින් හැදිච්ච කම්බියක් අරගෙන මම කම්බියේ මීටරයක් ගන්න. ඒතකොට එක දිගක්නේ. එහෙනම් මට එක දිගක ස්කන්ධය ලියන්න පුළුවන් m සමානයි 5r වර්ගයේ වරක් 1 පරිමාව වැඩි කිරීම ඝනත්වයේ රෝ. පැහැදිලිද? ඒ අනුව b ලියන්න පුළුවන්. එහා පැත්තේ ඉඳ තියෙනවා. එහා පැත්තේ ඉඳ තියෙනවා. එහා පැත්තේ මේක ඇඳලා මේකත් අරන් ලියන්න v සමානයි. එහෙනම් වර්ගමූල t බෙදීම m කියන්නේ 5r වර්ගයේ රෝ කියන. 5r වර්ගයේ රෝ. එහා පැත්තේ ඉඳ තියෙනවා ඈ. හරිද? හරි. දැන් මේ අනුව අපෙන් අහන්න පුළුවන් විභාගයේදී ඇත්තටම කම්බියක යම් කම්බියක හරස්කඩ වර්ගඵලයේ දෙගුණ වෙන අවස්ථාවක්. ඒ ද්‍රව්‍යයෙන් හදලා තියෙන හරස්කඩ වර්ගඵලයේ දෙගුණයක් වෙන කම්බියක්. විස්කම්බයේ දෙගුණයක් වෙන අවස්ථාවක්. කොහොමද මේ තීර තරංග ප්‍රවේගය වෙනස් වෙන්නේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ යම් කම්බියක් තියෙනවා යම් ද්‍රව්‍යයෙන් හදලා. ඒ ද්‍රව්‍යයෙන්ම හදලා ඒ ආතතියම ලක් කරලා තියෙන කම්බියක්. හැබැයි අරේ අර වගේ දෙගුණයක්. අරේ අර වගේ දෙගුණයක්. එහෙනම් දැන් මේකම ඕනේ අරේ දෙගුණ වෙද්දී ඒක දිග ස්කන්ධයේ කී ගුණයක් වෙනවද? අරේ දෙගුණ වෙද්දී ඒක දිග ස්කන්ධයේ කී ගුණයක් වෙනවද? 4 ගුණයක් වෙනවා. නැත්නම් විස්කම්භය දෙගුණ වෙද්දී අරේ දෙගුණයක් වෙනවා. ඒක දිග ස්කන්ධය 4 ගුණයක් වෙනවා. එහෙනම් ඒක දිග ස්කන්ධය 4 ගුණයක් වෙද්දී මෙතන m වෙනකොට 4යි m වෙනවනේ. මේක එළියට එනවා වර්ගමූලයෙන් 2ක් වෙලා. ඒ කියන්නේ ප්‍රවේගය අඩක් වෙනවා. හරිනේ? ප්‍රවේගය අඩක් වෙනවා. ඒව දැන් තේරුම් ගන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් ඇවිල්ලා ඔෆිස් එකේ හරි අහගන්න. දැන් මේ බබා පාඩ් බෑ යාළුවෙකුට හරි කතා කරලා අහගන්න. ඒක හොඳට තේරලා තියෙන්න ඕනේ. අරේ දෙගුණ වෙද්දී ඒක දිග ස්කන්ධය 4 ගුණයක් වෙනවා. 4 ගුණයක් වෙද්දී මේක හරි. එහෙනම් ලියන්න එතන තරුවක් දාලා ඒ අනුව අනෙක් රාශි නියත වෙති විට 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 කම්බියක අරය දෙගුණ වූ විට ඒ අනුව අනෙක් රාශි නියත වෙති විට කම්බියක අරය දෙගුණ වූ විට කම්බියක අරය දෙගුණ වූ විට කම්බියක අරය දෙගුණ වූ විට ඒකක දිග ස්කන්ධය 4 ගුණයක් වෙනවා. 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 එවිට වේගය අර්ධයක් වේ. නැත්නම් අඩක්. එවිට වේගය අඩක් වේ. එවිට වේගය අඩක් වේ. ඒකට වේගය අඩක් වේ. හරි. දැන් යමු ඊළඟ කොටසට පෙරලකඩ ටියුට් එකේ මේ ටියුට් එකක් නෑ කිව්ව සමහර ළමයි. මම දන්නේ මොන නැකතකද ඉපදිලා ඉන්නේ කියලා. දැන් මේ ටියුට් එකක් නෑ. එහෙනම් දෙන්නේ දැන් ඊයේත් මම මේක දුන්නා තුන්වෙනි ටියුට් එකේ දා. එදා නැති කට්ටිය ඉල්ල ගන්න එපා. දැන් එදා ආව කට්ටිය දැන් නැති වෙලා තියෙනවා. මේ ආවෙ නැත්තම් ගැටලුවක් නෑ. ඒත් මම කිව්වා අර දෙවෙනි ටියුට් එක පවා ඉල්ල ගන්න කියලා. දැන් බලන්න
මාධ්‍යයක් තුල අන්‍යම තරංග ප්‍රවේගය කියන කතාව. හොඳට අහගන්න මම එදා මේක කියලා දුන්නා රිවිෂන් පන්තියේ. කිසියම් මාධ්‍යයක් තුල අන්‍යම තරංගයක් ප්‍රචාරණ විට එහි ප්‍රවේගය v සමානයි e බෙදීම ρ මගින් ලැබේ. e කියන්නේ ප්‍රත්‍යස්ථා මාපාංකය. ρ කියලා කියන්නේ මාධ්‍ය ඝනත්වය. පැහැදිලිද? මේක e කියලා කියන්නේ ප්‍රත්‍යස්ථා මාපාංකය. ρ කියලා කියන්නේ මාධ්‍ය ඝනත්වය. හරි. ඒ අනුව දැන් මුලින්ම තියෙනවා කම්බියක් තුල අන්‍යම තරංග ප්‍රවේගය. අපිට ඒක තියෙනවා සිලබස් එකේ. මෙන්න මේක සිලබස් එකේ තියෙන එකක්. මේක නෑ මේ පොදු කතාව. කම්බියක් තුල අන්‍යම තරංග ප්‍රවේගය. කම්බියක් සඳහා ප්‍රත්‍යස්ථා මාපාංකය එහි යම් මාපාංකයයි. ඒ අනුව කම්බියක් තුල අන්‍යම තරංග ප්‍රවේගයේ v නම් v සමානයි මෙතන හදාගන්න ඒක නම් පේනවා y කියලා නේද? මෙතන ඇත්තටම y අකුර ලියන්න ඕනේ. ඒක ගැමා වගේ නම් y කියලා ලියන්නේ y අකුර. y මගින් ලැබේ. මෙහි y අණු කියලා හදාගන්න. ඒක y අණු ගැම කියන කපා ගන්න. මේ y අණු ප්‍රත්‍යස්ථා මාපාංකය වන අතර ρ අණු මාධ්‍යයේ ඝනත්වය. ඒක හරිනේ. ඊළඟට බලන්න. ඊළඟ කියනවා වායුව තුළ ධ්වනි තරංග ප්‍රවේගය. මේක හැමෝම කරලා තියෙන්නේ. ධ්වනි තරංග ප්‍රවේගය ගත්තොත් ධ්වනියද අන්‍යම තරංගයක. එබැවින් වායුවක් තුළ ධ්වනි තරංගයක් ප්‍රචාරණය වන විට එහි ප්‍රවේගය v සමානයි e බෙදීම ρට අනුරූප වේ. නමුත් වායුවක් සඳහා ප්‍රත්‍යස්ථා මාපාංකයෙහි නිකර මාපාංකයයි. එබැවින් සම්පීර්ණ හා විරල නැති කර ගනිමින් ධ්වනි තරංගයක් ප්‍රචාරණය විදී ස්ථිරතා ප්‍රක්‍රියාවට සැලකුව විට නිකර මාපාංකය ගැමා p ලෙස ලිවිය හැකියි. නිකර මාපාංකය ගැමා p ලෙස ලිවිය හැකියි. ඒ අනුව වායුවක ධ්වනි තරංග ප්‍රවේගය අන්න ඒ අනුව වායුවක ධ්වනි තරංග ප්‍රවේගය අපිට ලියන්න පුළුවන් v සමානයි ගැමා p බෙදීම ρ කියලා. පැහැදිලිද? හරි. එහෙනම් යට ලියන්න v සමානයි ගැමා p බෙදීම ρ කියලා. මේකේ වර්ගමූලය. ගැමා p බෙදීම ρ වල වර්ගමූලය කොටුවක් දාගන්න. ඒක වැදගත් අපිට. යන්න මෙහි ගැමා යනු හරි නේද? හරි. මේ කියන්නේ මෙහි ගැමා යනු විශිෂ්ට තාපතර අනුපාතයයි. අන්න දැන් දන්නව කට්ටිය. මෙහි ගැමා යනු විශිෂ්ට තාපතර අනුපාතය. විශිෂ්ට තාපතර අනුපාතය. තාපතර අනුපාතය. විශිෂ්ට තාපතර අනුපාතය. ඒ අනුව C P බෙදීම CV තමයි ඔය කියන්නේ. එන ලියන්න ගැමා සමානයි CP බෙදීම CV. ගැමා සමානයි CP බෙදීම CV. මෙන්න මේ ගැමා හරි නේද? ගැමා සමානයි CP බෙදීම CV. අන්න යට තියෙනවා මේ ගැමා ගැන. ගැමාට ඒකක හෝ මාන නොමැත. තවද සෑම විටම ගැමා විශාලයි එක වන අතර ගැමාහි යගේ වායුවකට පවතින පරමාණු ගණන මත රඳා පවතී. ඔන්න වැදගත් එකක් ඈ. තියෙන කට්ටියත් මම මේක තියෙන නෝට් එකේ සඳහන් නැත්තම් මේ ටික එකතු කරගන්න. අල්ත එකතු කරගන්න තියෙන නෝට් එකේ නැත්තම් ගැමා විශාලයි එක වන අතර ගැමාහි අගේ වායුවකට පවතින පරමාණු ගණන මත රඳා පවතී. ඒක පරමාණු වායුවකට 1.3යි. ද්විතීයකට 1.4යි. කටපාඩම් කරන්න එපා. බහු පරමාණු වායුවකට ගැමා කියන්නේ 1.6යි 7යි. පැහැදිලිද? හරි. මොනක මතද දැන් නම් ඒක පරමාණුක වායු දෙකක් තිබ්බොත් එහෙම ගැමා එකම කියන්නේ. ද්වි පරමාණුක වායු දෙකක් තිබ්බොත් එහෙම මේ ගැමා එකම කියන්නේ. ගැමා වෙනස් වෙන්නේ නැහැ. හරි. ඊළඟට යට තියෙන්නේ පරිපූර්ණ වායු සමීකරණය සැලකුව විට අපි මේ වේගය සඳහා තවත් සමීකරණ ඔප්පු කර ගන්නවා. එහෙනම් ඒකත් ගමු. ලියන්න එහෙනම් පරිපූර්ණ වායු සමීකරණය සැලකුව විට කියලා. එන්න බලන්න දැන් අපිට ආවේ v සමානයි ගැමා p බෙදීම ρ කියලානේ. වර්ගමූලය. එහෙනම් පරිපූර්ණ වායු සමීකරණ අනුව pv සමානයි nRT. එහෙනම් p මම මෙතන ඝනත්වය හදා ගන්නවා pv capital M වරක් RT. එහෙනම් p සමානයි m බෙදීම capital V RT බෙදීම capital M. මේ තියෙන ඝනත්වය ρ නේ. එහෙනම් මේකේනවා p බෙදීම ρ කියලා කියන්නේ capital RT බෙදීම capital M.
මේක මේ රාජ්‍ය කරලා ගන්න v සමානයි ලියන්නේ නම් gamma rt බෙදීම capital M. ඔන්න ඕකේ වර්ගමූලය කියලා පොතුවක් දාගන්න. ඉතින් ඒක හරි. v සමානයි gamma rt බෙදීම capital M වල වර්ගමූලය. හරිද? හරි. හරි නේද? හරිනම් හරි කියලා වань ටෙස්ට් එක. හරි හරි ඉවල කට්ටි. ඉවල නැහැ කලින් එවපු එකක් නේද? එවන්න බලන්න හරිනම් හරි කියලා. හරි නැත්තම් එවන්න එපා. අන්නේ මොනවා හරි කියලා නේද? හරි. එහෙනම් ඊළඟට එතන තියෙන නෝට් එකට ගන්න වායුවත් තුළ දුවන ප්‍රවේගය සඳහා මේ බලපාන සාධක ටික ගන්න හදන්නේ. එහෙනම් මුලින්ම ලියන්න රෝම ඉලක්කම් 1 දාලා දුවන ප්‍රවේගය සඳහා බලපාන සාධක 1 ලියන්න. රෝම ඉලක්කම් 1 පරිමාවී බලපෑමක් නොමැත. 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 අංක 2 පීඩනයේද බලපෑමක් නොමැත. පීඩනයේද බලපෑමක් නොමැත. පරිමාවී බලපෑමක් නොමැත. පීඩනයේද බලපෑමක් නොමැත. පීඩනයේද බලපෑමක් නොමැත. නමුත් අපි දන්නවා මෙන්න මේ සමීකරණයට අනුව නම් පේනවා පීඩනයේ වර්ගමූලයට අනුවම සමානුපාතය කියලා. නමුත් E සමානයි gamma p බෙදීම රෝට අනුව පීඩනය මත රඳා පවතිනවා කියලා කිව්වට පෙනුනට p වැඩි කරද්දී පීඩනය වැඩි කරද්දී ඝනත්වයත් වැඩි වෙලා පීඩනය වැඩි කරද්දී දැන් පීඩනය වැඩි කරන්න පුළුවන් ක්‍රම අපි දන්නවනේ. p සමාන nRT නේ. p කියන්නේ nRT බෙදීම v නේ. පීඩනය වැඩි කරන්න පුළුවන් මවුල ගාන වැඩි කරලා උෂ්ණත්වය වැඩි කරලා පරිමාව අඩු කරලා. මෙන්න මේ එක ක්‍රමයකට හරි මේක सिद्ध කරද්දී දැන් අපි මේකෙදි වෙන්නේ පීඩනය වැඩි කිරීමත් එක්ක ඝනත්වයත් වැඩි වෙලා p බෙදීම ρ කියන අගය නියත වෙනවා. පැහැදිලි නියත වෙනවා. ඒතකොට නැවත වේගය වෙනස් වෙන්නේ නැහැ. ඕන එතන ලියා ගන්න පුළුවන්. අවශ්‍යත් නැහැ නේද? දන්නවද දැන් කතාව ඕන ලියන්න පුළුවන්. මේකට මගේ තීරයාව නැති කට්ටිය ලියා ගන්න. E සමාන gamma p බෙදීම රෝට අනුව p මත රඳා පවතිනවා කියලා පෙවුනට p වෙනස් කරද්දී රෝත් ඊට අනුව වෙනස් වෙලා මේක නැවත නියත වෙනවා කියලා ලියන්න. අපි තීරාව නැති අය. හරි. ඊට පස්සේ ලියන්න රෝම ඉලක්කම් 3 උෂ්ණත්වයේ බලපෑම. උෂ්ණත්වයේ බලපෑම වැඩි විස්තරයක් අවශ්‍ය නැහැ. v සමානුපාතික වෙන්නේ නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයට. නිරපේක්ෂ උෂ්ණත්වය කියලා මතක තියාගන්න. මෙන්න මේක ඇදගත්තා නම් ඇති. එතන මෙහෙම ලියාගත්තා නම් ඇති. මේ උෂ්ණත්වයේ බලපෑම කියලා ලියලා මේක දාන්න. උෂ්ණත්වයේ බලපෑම. උෂ්ණත්වයේ බලපෑම. ඊළඟට ආර්ද්‍රතාවයේ බලපෑම. ආර්ද්‍රතාවයේ බලපෑම. ආර්ද්‍රතාවයේ බලපෑම. උෂ්ණත්වයේ බලපෑම අපි ගත්ත මේ විවරණ ඇති. ආර්ද්‍රතාවයේ බලපෑම කොහොමද? ආර්ද්‍රතාවය කියන්නේ ජල වාෂ්ප ප්‍රමාණයේ තෙතමනේ ජල වාෂ්ප වැඩි වෙන්න වාතය තුල දුවන ප්‍රවේගය වැඩි වෙනවා. පැහැදිලිද? ඒකට හේතුව අර v සමානයි gamma r t බෙදීම capital M වල m කියන එක අඩු වෙනවා. m කියන එක අඩු වෙද්දී v වැඩි වෙනවා. ඇයි m අඩු වෙන්නේ? ජල වාෂ්ප වැඩි වෙනවා කියලා කියන්නේ නයිට්‍රජන් ඔක්සිජන් වගේ දේවල් අයින් වෙලා තමයි H2O එන්නේ. දැන් නයිට්‍රජන් ඔක්සිජන් ගත්තාම මධ්‍යස්ථ අණුක භාරය ගත්තොත් එහෙම 28 32 එහෙම නෙති.
ඒතකොට ඒව අයින් වෙනවා ඒ වෙලාව ජල වාෂ්ප වෙනවා කියන්නේ 18 වයින් 18 වයින්. ඒතකොට කැපිටල් M වාතයේ අණුක භාරය වශයෙන් අපි ගන්නේ මධ්‍යස්ථ අණුක භාරයක්. ඒතකොට මේ සියල්ලක මිශ්‍රණයක් නේ තියෙන්නේ. මධ්‍යස්ථ අණුක භාරය අඩු වෙනවා. ජලය එකතු වෙන්න අඩු වෙනවා. පැහැදිලිද? මොකද යන්නේ ඔක්සිජන් නයිට්‍රජන් වගේ ලොකු මෞලික ස්කන්ධ තියෙන ඒවා. ජලයට වඩා වැඩි ඒවා. 32 28 වගේ වයින් වෙලා ඉන්නේ 18 කැලි. 18 කැලියෙද්දි මධ්‍යස්ථ අණුක භාරය අඩු වෙනවා. හරි. එනතන දාන්න ආර්ද්‍රතාව බලපෑම යටතේ විස්තරයක් අවශ්‍ය නැහැ මං හිතන්නේ. ආර්ද්‍රතාවය වැඩි වන විට ආර්ද්‍රතාවය වැඩි වන විට එනම් ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි වන විට ආර්ද්‍රතාවය වැඩි වන විට එනම් ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි වන විට එනම් ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි වන විට එනම් ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි වන විට වාතය තුල දෝණි ප්‍රවේගය වැඩි වේ. වාතය තුල දෝණි ප්‍රවේගය වැඩි වේ. වාතය තුල දෝණි ප්‍රවේගය වැඩි වේ. ඊළඟ යන ඝනත්වයේ බලපෑම කියලා. ඝනත්වයේ බලපෑම එහෙනම් ඝනත්වයේ බලපෑම V සමානුපාතිකයෙන් 1/8 රෝ වල වර්ගමූලයට. P බෙදීම ගමා P බෙදීම රෝ වල වර්ගමූලය. මේකත් දාගන්නේ. V සමානයි 1/8 රෝ වල වර්ගමූලය. ඊළඟ ලියන්න සුළඟේ බලපෑම. සුළඟේ බලපෑම. සුළඟේ බලපෑම. සුළඟේ බලපෑම. ලියන්න සුළඟේ බලපෑම යටතේ ලියන්න සුළඟ වාතය තුල දෝණි ප්‍රවේගය වෙනස් කරයි. සුළඟේ බලපෑම යටතේ ලියන්න සුළඟ වාතය තුල දෝණි ප්‍රවේගය වෙනස් කරයි. සුළඟ වාතය තුල දෝණි ප්‍රවේගය වෙනස් කරයි. මෙහිදී සුළඟේ ප්‍රවේගය නිසල වාතයේ දෝණි ප්‍රවේගයට දෛශික ලෙස එකතු වේ. දෛශික ලෙස එකතු වේ. නිසල වාතයේ දෝණි ප්‍රවේගයට දෛශික ලෙස එකතු වේ. මෙන්න බලන්න සුළඟේ වේගය අපි හිතමු u කියලා. නිසල වාතය තුල දෝණි ප්‍රවේගය v. වාතය නිශ්චල නම් දෝණිය ගමන් කරන්නේ v වේගයෙන්. සුළඟක් කවනවා නම් u වේගයෙන්. ඕක ඇත්තටම සරල කතාවක්. දැන් හිතන්නකෝ මේකෙදි යන්නේ මේ අංශු කම්පන වෙවිනේ ශක්තිය සම්ප්‍රේෂණය කරන දෝණ තරංගයකද. දෝණ තරංගය එහෙම යනවා නම් යම්කිසි වේගයකින් අපි හිතමුකෝ v වේගයෙන් කියලා. ඔය ASCII හුලඟක් කමනවා නම් හුලඟ මේ වාත සෙට් එකේ ඉස්සරහට අරන් යනවා. ඒ කියන්නේ u ධන v වේගෙන් තමයි දැන් දෝණිය ගමන් කරන්නේ. පැහැදිලිද? දැන් උදාහරණයක් ගත්තම මම මේ පොළොවේ ඇවිදිනවා නම් v වේගෙන් පොළොව යන්න ගියොත් එහෙම ඒ ASCII u වේගෙන් පොළොවට යන්න ගියොත් u වේගෙන් මගේ වේගය v ධන u වෙනවා සාපේක්ෂ. පැහැදිලිද? ඒ වගේ තමයි. එහෙනම් අපි ගත්තොත් මෙතන මෙන්න දෝණි ප්‍රභවය කෙනෙක් කතා කරනවා. ඒක තමයි අහන්නේ. මේ පැත්තට යනවා ශබ්දය. එතකොට මේ පැත්තට නම් සුළඟ හමන්නේ. මොන සුළඟ හමනවා අපි u වේගෙන් කියලා. මේ කෝණේ θ නම් දැන් ඇත්තටම දෝණි ප්‍රවේගය වෙන්නේ. දෝණි ප්‍රවේගය නිසල වාතයේ යන්න ඕනි v වේගයෙන්. හැබැයි සුළඟක් හමන නිසා u වලින් u cos θ නේ මෙහාට තියෙන සංගති. අඩු වෙනවා u cos θ. සුළඟක් හමන්නේ මේ පැත්තටම නම් එකතු වෙනවා. සුළඟ වේගය එකතු වෙනවා. පැහැදිලිද? දැන් මෙතන අඩු වෙනවා දැන්. ඔය විදිහට. ඕක ඇඳගන්නකො ඒතර කතාව හරිනේ.
හරි. ඊළඟට අපි යමු එහෙනම් ගැටලු ටිකට. ඊට ආශ්‍රිත ගැටලු ටිකට බලමු. ගැටලුවක් බලමු. එන බලන්න මුලින් බලන්න 27 28 යමු. ඒක හදාගන්න 28 කියලා එතන. දුවණියේ ගුණය රඳා පවතින්නේ. දුවණියේ ගුණය රඳා පවතින්නේ මොකක් මතද කියලා අපෙන් අහන්නේ. සංඛ්‍යාතයේ මතේ, විස්තරයේ මතේ, තරංගායමේ මතේ, හඬේසට මතේ, උපරිතාන පැවතීම් මතේ. පහ උත්තරේ. උපරිතාන පැවතීම් මතේ 1997 ප්‍රශ්න. උපරිතාන පැවතීම් මතේ. ඊළඟේ බලන්න 29 20 මීටර් දිග කම්බියක ස්කන්ධයේ 0.04 කිලෝග්‍රෑම් වේ. එය 12.8 නිව්ටන් ආතතියකට යටත්ව ඇත. කම්බිය තුල තීර තරංග ප්‍රවේගය වනුයේ. කම්බිය තුල තීර තරංග ප්‍රවේගය. එන යොදන්න වෙන්නේ v සමානයි වර්ගමූල t බෙදීම m. දාලා හොයන්න බලන්න. v සමානයි වර්ගමූල t බෙදීම m. එහෙනම් වාදයට මේ අධිතන්තුවක තීර තරංග ප්‍රවේගය අපෙන් අහන්නේ t ආතති දීලා තියෙනවා කීයද? 12.8යි. ඒක දිග ස්කන්ධය. මේ කියන්නේ එක දිග ස්කන්ධය. 0.04ක් වෙන්නේ 20ක. 0.04 බෙදීම එහෙනම් 20. මෙන්න මේකේ වර්ගමූලය ගත්තා නම් හරි. පැහැදිලිද? මොනෝක වර්ගමූලය ගත්තා නම් හරි අපිට. එහෙනම් මෙතන මට ගත්ත හැකි මෙතන 10 ඍණ 2යි. මෙතන ඕනනම් අපිට සුළු කරගත්ත හැකි 128 වැඩි කිරීම 2 0.04 කියන එක 4 වැඩි කිරීම 10 ඍණ 2 එතකොට 2යි දෙවරක් 64යි වර්ගමූල වෙනවා මෙතන 10 එන්නේ කීයද 8 වැඩි කිරීම 10 1යි 80ක් වෙනවා 80යි මෙෂින් එකක් කියන්නේ පැහැදිලිද උත්තරේ 1 උත්තරේ 1 එනවා ඊළඟ එක බලන්න ඔව් 30 අපි එදා රිවිෂන් එකේ කතා කරපු ගාන 30 2011 උත්තරේ දාන්න බලන්න යන ටක් ගාලා උත්තරේ දාන්න බලන්න මම වතුර ටිකක් බීලා එනකම් උත්තරේ ගන්න බලන්න ඔව් මොකද කියන්නේ උත්තරේ බර ඒකාකාර කම්බයක එක් කෙලවරක් ඒ රූපේ පෙන්න දෙපරිදි සිවිලෙමකට ගැටගසා ඇත B කෙලවර කම්බේ B කෙලවරින් කම්බේ නොනවත්තා දෙපසට ගස්සනු ලැබේ ඉහළට කමන්ට් කරන විට ඔව් අපි දන්නවා මේකෙදි කම්බයක් නිසා උඩට යන්න යන්න ආතතිය වැඩි වෙනවා ඒ නිසා වේගය වැඩි v සමානයි වර්ගමූල t බෙදීම එන්නේ ඒකාකාර කම්බයක් නිසා සිම්පල් එකෙන් වෙනස් වෙන්නේ නැහැ ඕනෑම දිගක ඕනෑම එකක දෙකක ස්කන්ධේ නියතයක් ඒකාකාර කම්බයක් කියනවනේ මේ ඒකාකාර කම්බයක් නේ t වැඩි වෙනවා වැඩි වෙද්දී එහෙනම් තරංග වේගය වැඩි වෙන්න ඕනේ උත්තරේ 1 2 3න් එකක් නේ
එහෙම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. හරිද? 3ක් බරපැත්ත දාලා 2ක් අඩු කරගන්න. තරංගයන්න මොකද වෙන්නේ? v සමානයි f ලැම්ඩාට අනුව f වෙනස් වෙනවද? නෑ. f රඳා පවතින්නේ ප්‍රබල මත. f වෙනස් වෙන්නේ නෑ. v මොකද උනේ දැන් v වැඩි වුණා උඩට යන්න යන්න. එහෙනම් ලැම්ඩාත් මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්නයි ඕනේ. එහෙනම් උත්තරේ 2 වැඩි වේ වැඩි වේ. උත්තරේ 2. උත්තරේ 2. හරි නේද? හරි. 31 බලන්න. ඇදි තන්තුවක් මත තීරත් තරංග ප්‍රවේගය රඳා පවතින්නේ. ඇදි තන්තුවක් මත තීරත් තරංග ප්‍රවේගය රඳා පවතින්නේ. කම්පනයේ සංඛ්‍යාතය මතයේ වැරදි තරංගායාමය විස්තාරය ආතතිය මත. තන්තුවේ ආතතිය මත. ඒක හරි. ආතතිය මත රඳා පවතිනවා. දිග මත රඳා පවතින්නේ එක දිගක් මත. ඒක දෙකක ස්කන්ධය මතයි රඳා පවතින්නේ. දිග මත එකක් නැහැ. ඒක දෙක ස්කන්ධය මත රඳා පවතින්නේ නේද? දිග වෙනස් වුණා කියලා ඒක දෙක ස්කන්ධය වෙනස් වෙනවද? දිග වෙනස් වුණා කියලා ඒක දෙක ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ නේ මං කියන්නේ මේ. දිග ඇදලා දිග වැඩි කරනවා නෙමෙයි ඈ. 32 බලන්න උත්තරේ. 32 උත්තරේ කියන්නේ ටක් ගාලා. 32 උත්තරේ කියන්නේ ටක් ගාලා. කෝ කට්ටිය දැන් ඇහැරලා ඉන්න. තමයි 32ක් ඉන්නවා. කෝ 32 උත්තරේ කියන්න බලන්න. ටක් ගාලා කෝ නැද්ද කට්ටිය දැන්? ඒ නැත්තනේ අලුව නැති. අතට කියනවා. අලුව නැතිලා. ඔය දැන් 3 දෙනා දින්නේ. ඔව්. ඔව් මේ කියන්නේ රූපයෙන් නැති පරිදි AB තන්තු දෙකක් P ලක්ෂයේදී කෙලවරට කෙලවර සම්බන්ධ කර ඇති අතර වඩා සැහැල්ලු B තන්තු නිදාස් කෙලවර දුඩ සිරස් පිටිය සම්බන්ධ කර ඇත. AB තන්තුල ඒකේ දෙක ස්කන්ධය 0.04යි මේක 0.01යි. A සහ B වල. පළමුව 1 නිව්ටන් ආතතියක් ඇතිවනසේ සංයුක්ත තන්තුව තදින් ඇද ඇත. පසු එහි නිදාස් කෙලවරේ ස්පන්දයක් ඇති කරලාදී ස්පන්දේ P කෙරෙහි මෙන්න මෙතෙන් ආවට පස්සේ යහන්නේ. පසු මොකද වෙන්නේ? අපි දන්නවා එකක් පරාවර්තනය වෙනවා. පරාවර්තනය වෙද්දී යටකුරු වෙයිද නැද්ද කියන එක තීරණය කරන්නේ මෙන්න මේ ලක්ෂයේ දැඩිව බැඳලාද නැද්ද කියන කාරණා. දැඩිව බැඳලා නැද්ද කියන. ඒකට කියන විදිහට වඩා සැහැල්ලු B තන්තුව. හරිනේ. දැන් B වල ඒක දිග ස්කන්ධය ගත්තත් B වල ඒක දිග ස්කන්ධය ගත්තත් 0.01යි. එහෙනම් මේක හරියට නූලක් වගේ. මේක තමයි කඹේ වගේ තියෙන්නේ. එහෙනම් කඹේට මේ නූල දැඩි බැඳීමක් නෙමෙයි. ඒ නිසා යටිකුරු නොවි නැත්නම් අපවර්තනයක් නැතිවයි යන්නේ. ඒ කියන්නේ මේක ඒ පැත්තටම ආපහු හැරෙනවා. හැබැයි විස්තරය ටිකක් අඩු වෙනවා. මොකද කොටසක් වර්තනය වෙනවා මේකට. වර්තනය වෙනවා කොටසක් මේ පැත්තට. මොන වර්තනය වෙලා ඉස්සරහට යනවා.
නූල දිගේ. ඒ යන්නේ මොන වේගයෙන්ද කියලා හොයන්න වෙනවා අපිට නේ. මොකද වේගයක් දෙනවනේ යටිකුරු නොවූ ස්පන්දයක් 10 ms වේගයෙන් B දිගේ දකුණු දෙසට. B දෙසට දකුණු දෙසට යනවාද? යටිකුරු නොවූ එකක්ද? දැන් ඒ කියන්නේ එක උත්තරේ තියෙන යටිකුරු නොවූ ස්පන්දයක්. ඊට පස්සේ දෙකේ තියෙන යටිකුරු වූ ස්පන්දයක් B දිගේ යනවා කියලා ඒක වැරදිනේ. එතකොට B දිගේ යන්නේ යටිකුරු නොවූ එකක්නේ. යටිකුරු නොවූ ස්පන්දයක් 10 ms වේගයෙන් A දිගේ වම් දිශාවට ගමන් කරනවා කියලා කියනවා. යටිකුරු නොවූ ස්පන්දයක්. හරි. ඊට පස්සේ යටිකුරු වූ ස්පන්දයක් 5 ms A දිගේ යනවා කියලා කියනවා. A දිගේ වම් දිශාවට ඒක වැරදිනේ. දැන් අපිට නම් වේග ගණ්ඩක් වෙනවනේ. වේග ගණ්ඩක් වෙනවා v සමානයි වර්ගමූල t බෙදීමෙන්නේ. අපි එක්කෙනෙක්ගේ වේගය බලමු දැන් A වලදී. A වල වේගය කොච්චරද? v සමානයි වර්ගමූල t බෙදීම m. එහෙනම් v සමානයි වර්ගමූල v සමානයි අපි A වල වේගය බලන්නේ. A වල වේගය බලන්නේ. A වලදී වේගය බලන්නේ. එන බලන්න A සමානයි වර්ගමූල t බෙදීම m. t කියලා කියන ආතතිය නිව්ටන් එකයි m කියන්නේ 0.04යි නේද? හරිනේ. t නිව්ටන් එකක ආතතියකට දෙන්නගේම ආතතිය සමානයි. එතකොට ආතතිය එකමයි. මොකද බැදීමෙන් ආතතිය දෙපැත්තේ වෙනස් වෙන්න බෑ. එකමයි. 0.04යි. ඒ අනුව ගත්තොත් මේකේ 1/4 බැරිකම 10 ඍණ 2. එතකොට ඉන්නේ අපිට මේක අපි ගත්තොත් එහෙම v සමානයි. මෙවුවා එහෙම නෑනේ 4 වැඩි කිරීම 10 න් 2 කට ගියාම 10 වර්ගය වෙනවා. පැහැදිලිද? එතකොට 10 බෙදීම 2යි. 10 බෙදීම 2යි 5යි නේ. 10 බෙදීම 2යි 5යි ms වෙන එකයි. එතකොට A වල යන්නේ 5ක වේගයෙන්. A වල යන්නේ 5ක වේගයෙන්. B වල යන්නේ කොච්චර වේගයෙන්ද? B තන්තුව 0.01යි. පැහැදිලිද? ඒකක දිගක ස්කන්ධෙන වෙනස් මෙව වෙන්නේ. එතකොට B වල ගත්තාම ඔන්න අපි A වල ගත්තා ඔකට පේන්නේ නැහැ නේද? රූපේ මම පෙන්නන්නම්. හරි. එතකොට ඔන්න තත්පරයක් ඔන්න AB තන්තු දෙක එක දිග ස්කන්ධ අපි ගත්තා. A වල 0.04 දාලා A වලදී යනවා නම් යන්න ඕනි වේගය. යම් ස්පන්දයක් යන වේගය අපි ගත්තා. A වලදී යන්න ඕනි 5ක වේගය. ඒත් B වලදී යන්න ඕනි කොහොමද? B වල ගන්නත් වෙන්නේ එතකොට එක බෙදීම 0.01 කියන එකනේ. 0.01. ඒ කියන්නේ 10යි ms එකයි කියන එක නේද? හරි. ඒ අනුව උත්තරේ වෙන්න ඕනේ මොකක්ද? යටිකුරු නොවු ස්පන්දයක් 10 ms වේගයෙන් B දෙසට ගමන් කරයි කියන කාරණා. පැහැදිලිද? හරි. මේක වැරදිනේ. යටිකුරු නොවු ස්පන්දයක් 10 ms වේගයෙන් A දිශාවට. මේක වැරදි. මෙතන වැරද්ද මෙන්න මේක 5ක් වුණා නම් හරි. 5ක් වුණා නම් හරි. මේකේ යටිකුරු ස්පන්දයක් යටිකුරු එකක් නෙමෙයිනේ කියන්නේ. ඒතර මේක වැරදි, මේක වැරදි. මේක වැරදෙන්න හේතුව තුන වැරදෙන්න හේතුව මේ වේගය වැරදි. හරිද? හරි නේද? ඒක උත්තරේ එක ගාරන්ටි බල. ලේසි ගානක් අමාරු නෑ. අපි යනවා 33ට. දැන් 33ත් හදන්න බලන්න. හදලා උත්තරේ කියන මම 33 ටක් ගාලා හදා. තිස්තුන්ට එක කියලා බලන්නේ බලමු අපි මෙන්න බලන්න ඒකද දෙක ස්කන්ධ M වූ තන්තුව 1 කිලෝමීටර සසුරක් දැත්තට ගෙට ගහලා කැපිටල් M ස්කන්ධයක් සම්බන්ධ කරලා තියෙනවා. නැත්නම් ආතතිය කැපිටල් MG නේ.
අපි ගන්න ස්ථාර තරංගයක් සාධමින් කම්පන වෙනවා සරසුලේ සංඛ්‍යාත. ඒ සරසුලේ සංඛ්‍යාතයයි මෙයාගේ සංඛ්‍යාතයයි දෙකම එකයි. දෙකම එකයි. එහෙනම් අපිට ගත්ත හැකි මෙන්න බලන්න v සමානයි f ලැම්ඩා දාමු. v සමානයි f ලැම්ඩා. ඔය ඇතුළත තියෙන ස්ථාර තරංගයට v සමාන f ලැම්ඩා ගත්තොත් එහෙම v කියලා කියන්නේ වර්ගමූල t බෙදීම m. එතකොට ආතතිය කියන්නේ mg ඒකක දිග ස්කන්ධයේ සිම්පල් m කියලා දීලා තියෙන්නේ. මේක වර්ගමූලය මෙන්න වේගය. හරි නේද? මෙන්න වේගය ඊළඟට අපිට ඕනේ ලැම්ඩා ගත්ත හැකි මේ බලන්නකෝ ලැම්ඩා අරගන්න මෙන්න මෙහෙම දීලා තියෙනවා තරංගයේ හැඩය. මේ විදිහට. එතකොට දැන් මේ එකක් කියන්නේ ලැම්ඩා බෙදීම දෙකක්නේ. ලැම්ඩා බෙදීම දෙකේ වුණ හතරක් තියෙනවා. ඒ කියන්නේ 2යි ලැම්ඩා. 2යි ලැම්ඩා සමාන වෙන්නේ මොකේද? L දිගට. එහෙනම් ලැම්ඩා කියන්නේ L බෙදීම 2යි. ලැම්ඩා කියන්නේ L බෙදීම 2යි. එහෙනම් F වෙනවා අපිට 2යි L 2 බෙදීම L කැපිටල් MG බෙදීම සිම්පල් M කියලා. උත්තරේ එක නේද එන්නේ. හරි එක උත්තරේ එනවා. මේක හරියද? හරි. උත්තරේ එක ඇවිල්ලා තියෙනවා ළමයිට හොඳයි. ඒක පොඩි ගණන් ඒව හදන්න එච්චර වෙලා ගන්න අවශ්‍ය නැහැ අපිට. 34 හදන්න එන 34 35 36 හදන්න ටක් ගාලා හදන්න. උත්තර දාන්න හදලා හරියට උත්තරේ ගන්න. හරි නේද? එහෙනම් 34 තීරයක් ස්පන්දයකට දිග තිරස්තන්තුවක එක් කෙළවරකට සිට අනෙක් කෙළවර දක්වා ගමන් කිරීමට 0.1 තප්පර කාලයක් ගතවන බව නිරීක්ෂණය කරන ලදී. තන්තුවට ආතතිය සපයා ඇත්තේ එහි කප්පියක් වටා යවා තන්තු ස්කන්ධෙමින් සිය ගුණයක ස්කන්ධයක් ඇති භාරයකට ඇදීමෙනි. තන්තුවේ දිග කොපමණද කියලා අපෙන් අහන්නේ. තන්තුවේ සිරස් කොටසේ දිග නොගෙන තරම් බව උපකල්පනය කරා. එහෙනම් අපි දාන්න තියෙන අර v සමානයි වර්ගමූල t බෙදීම m කියන කතාව තමයි. මේ බලන්න v සමානයි වර්ගමූල t බෙදීම m. එතකොට අපිට v කියන එක වේගය ගත්ත හැකි. දැන් තන්තුවේ දිග l නම් තන්තුවේ තිරස් කොටසේ දිග තන්තුවේ දිග සිම්පල් l නම් මෙහෙම දැන් තියෙන්නේ. කොහොමද තියෙන්නේ? මේ කොටසේ දිග සලකන්න එපා කියනවනේ. තන්තුවේ දිග මේ දිග අපි l කියලා ගමු. එහෙනම් මේ දිගේ තන්තුවේ දිගේ තරංගය යන්න 0.1 කාලයක් ගත වෙන්නේ. එහෙනම් වේගය කියලා කියන්නේ දුර බෙදීම කාලය 0.1යි. හරි නේද? හරි. දුර බෙදීම කාලය 0.1ක් එතකොට එනවා කාලය දීලා තියෙනවා. හරි වර්ගමූල t ආතතිය. ආතතිය එකට කියනවා තන්තුවේ ස්කන්ධයෙන් සිය ගුණයක ස්කන්ධයක් ඇති භාරයකට. තන්තුවේ ස්කන්ධය අපි හිතුවොත් m කියලා. තන්තු ස්කන්ධය නම් තන්තු ස්කන්ධය m කියලා ගන්නකොට තන්තුවේ ස්කන්ධය කැපිටල් M කියලා ගමු. තන්තු ස්කන්ධය කැපිටල් M. එහෙනම් තන්තු ස්කන්ධයෙන් සිය ගුණයක් ස්කන්ධයක් ඇති භාරයකට. එහෙනම් CI කැපිටල් M වරක් G නේ. G කියන්නේ 10යි. ඔන්න mg. තන්තු ස්කන්ධයෙන් සිය ගුණයක තියෙනවා. හරි. ඊළඟට m කියන්නේ එක දිගක ස්කන්ධය. ඒ කියන්නේ කැපිටල් M කියන්නේ L දිගේ ස්කන්ධය, තන්තු ස්කන්ධය. මේක බෙදන්න ඕනේ L වලින්. හරි නේද? මේක බෙදන්න ඕනේ L වලින්. මෙන්න මේක සුළු කරගන්න. බලන්න හරිද කියලා. හරි නේද? ඔව්. L බෙදීම 0.1 සමාන වර්ගමූල තන්තු ස්කන්ධයෙන් සිය ගුණයක ස්කන්ධයක් තියෙන භාරයක් තියෙන CIM වරක් mg 10 බෙදීම m බෙදීම L කියලා එනවා. ඒත් අපිට ගත්තොත් එහෙම වර කෙරුවොත් L වර්ගය මෙතන 0.1 කියලා කියන්නේ 10 නේ ඇත්තටම. මේ එක බෙදීම 10 උඩට ගියම 10 එතකොට 100ක් කියලා ගත්තා. ඒක CI L වර්ගය සමානයි. මෙතන m කැපිලා යනවා 10යි L කියලා එකක් එනවනේ. L උඩටනේ L පැහැදිලිද එතකොට? මෙහෙම කැපිලා යනවා අපිට L කියන එක එනවා අපිට
10ක් මීටර් කියලා. L කියන එක 10ක් මීටර් කියලා එනවානේ. උත්තරේ 3. පැහැදිලිද? උත්තරේ 3. මේ කොතලාවල අපි අහලා තියෙනවා 1 බෙදීම 0.1 ගත්තේ කොහොමද කියලා. මේ L බෙදීම 0.1 නේද? L බෙදීම 0.1 ගත්තේ ඒකට කියනවනේ මේ බලන්නකො. එතන කියනවා තීරක ස්පන්දයකට දිග තිරස් තන්තුවක එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා යාමට 0.1 කාලයක් ගත වේ. එහෙනම් වේගය කියන්නේ දුර බෙදීම කාලයනේ. කාලය. එතකොට අපි හිතුව දුර L කියලා හිතුවා තන්තුවේදී. L දුරක් යන්න කොච්චර කාලයක් යනවද එහෙනම්? L දුරක් යන්න ගත වෙනවා 0.1 කාලයක්. එහෙනම් වේගය කියන්නේ L බෙදීම 0.1 කාලය. පැහැදිලි නේද? L දුරක් යන්න 0.1ක්. පැහැදිලිද? තන්තුවේ දිග L නම් L දුරක් යන්න 0.1 කාලයක් යනවා. එහෙනම් වේගය කියන්නේ තන්තුවේ තීරක තරංග වේගය. හරි නේද? හරි. 35ටත් යන්න බලන්න. රූපයේ දැක්වෙන පරිදි A සහ B දඬු දෙකක් එකිනෙක සම්බන්ධ කර සංයුක්ත දණ්ඩක් සාදා ඇත. A සහ B දඬු තුල අන්‍යාම තරංග ප්‍රවේගයන් පිළිවෙලින් 3210යි 6420 නම් බැලුවහම පේනවා දෙගුණයක් නේද ඇත්තට. දෙගුණයක වේගය වෙලා තියෙනවා නේද? බලන්න පොඩ්ඩක් කල්පනා කරලා A සහ B දඬු ගත්තාම A සහ B දඬු තුල අන්‍යාම තරංග ප්‍රවේගය 3210ක් 6420ක්. හරියටම දෙගුණෙනේ. ඔව්. ඒ දණ්ඩේ නිදහස් මොකක්ද chat එකේ එවන්නේ මොකක්ද මේ හරි නේද? ඔව්. ඒ දණ්ඩේ නිදහස් කෙළවරට යදූ අන්‍යාම ස්පන්දයක් 2 මීටර් තරංගායමක් සහිතව ප්‍රගමණය වේ. ඒ වල තරංගායාමයේ මීටර් 2යි. එහෙනම් මෙම තරංගයේ B දණ්ඩ තුලින් කියලා හදාගන්න. මෙම තරංගයේ B දණ්ඩ තුලින් කියලා හදාගන්න. හරි. එහෙනම් එකම සංඛ්‍යාතනේ. සංඛ්‍යාත එකමයි. එහෙනම් V සමානුපාතික වෙනවා ලැම්ඩාත් එක්ක V සමාන F ලැම්ඩා කියලා ගත්ත එක අපිට A වල වේගය වගේ B වල වේගය දෙගුණයක් වෙනවා. වේගය දෙගුණයක් වෙනවා නම් තරංග ආයමත් මොකද වෙන්නේ? දෙගුණයක් වෙනවා නේද? එහෙනම් උත්තරේ 4 නේද? බලන්න හරිද කියලා උත්තරේ. මොන ලියලා හද හැකි? කො කට්ටිය කෝ දැන්? බුදිද කට්ටිය? තිස් පහට උත්තරේ කීයද? 4. ඊළඟට 36 බලන්න. දැන් 35 බැරි නම් ලියලා හදන්න. V සමානයි F ලැම්ඩා 3210 සමානයි F වරක් 2. ඊළඟට 6420 සමානයි F වරක් ලැම්ඩා. එහෙනම් දැන් 36ට යන්න. 36ට යන්න. A සහ B යන දණු දෙකක් කෙළවරට සම්බන්ධ කර ඇත. ඒ දණ්ඩ තුල ගමන් කරන දුරන තරංගයකට v වේගයක් ඇත. යම් මාපාංකයේ කැපිටල් A හි එමාගේ මෙන් 4 ගුණයක් වූද. එනමුත් කැපිටල් A හි ඝනත්වයක්ම ඇති B දණ්ඩ තුලට තරංගයක් ඇතුළු වේ නම් දණ්ඩ තුල දුරන තරංගයේ වේගය. හරි. එහෙනම් මොකද්ද අන්‍යාම තරංගයක වේගය සඳහා සූත්‍රය? v සමානයි මතක් කරගන්න v සමානයි අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ගත්තේ v සමානයි ප්‍රත්‍යස්ථ සමාපාංක බෙදීම ඝනත්වයේ වර්ගමූලය e බෙදීම ρ වල වර්ගමූලය. ඒතර මෙව වගේ ඉන්නේ යම් මාපාංකයනේ y බෙදීම ρ වල වර්ගමූලය. y බෙදීම ρ වල වර්ගමූලය. ඉතින් මේකෙදි ඇත්තටම AB කතාවේදී A වල වේගයේ v ලු යම් මාපාංකයේ A හි එමාගේ මෙන් 4 ගුණයක් පිච් එකක් තමයි B තියෙන්නේ. ඝනත්වය එකමයි. එහෙනම් යම් මාපාංකයේ 4 ගුණයක් වෙන එක විතරනේ වෙන්නේ.
යම් මාපාංකේ 4 ගුණයක් වෙන එක වෙන්නේ. නේද? එහෙනම් යම් මාපාංකේ 4 ගුණයක් වෙනවා නම් වේගය 2 ගුණයක් වෙනවා. මොකද වර්ගමූලයේ තියෙනවා. එහෙනම් 2යි b. මේ උත්තරේ හදාගන්න 2 උත්තරේ. 2යි b නේද එන්නේ එතකොට. 2යි b නේද? තියෙනවා. 4 වෙනි උත්තරේ තියෙනවා. සෝරි. 4 උත්තරේ ගන්න. මෙතන උත්තරේ වෙනස් එකක් වෙන්න ඇති. 4 උත්තරේ 2යි b කියලා තියෙනවා. හරි නේද? හරි. ඒවා තේරෙනවනේ. ඒවා කෙලින්ම 2017 සමීකරණය පාඩම් කරලා නම් ඒකට ලකුණු ගන්නයි දුන්නේ. v සමානයි යම් මාපාංකයේ බෙදීම ඝනත්වයේ වර්ගමූලය. v සමානයි y බෙදීම රෝල වර්ගමූලය. හරි. ඊළඟ බලන්න. 37 දෝණි තරංගයක් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී වෙනස් නොවී පවතින රාශිය සංඛ්‍යාත සෙල්සියස් 27 දී වාතය තුළ දෝණි ප්‍රවේගයේ v වේ. මෙම වායු තුළ දෝණි ප්‍රවේගයේ 2v වන උෂ්ණත්වය. එහෙනම් දෝණි ප්‍රවේගය සඳහා උෂ්ණත්වය බලපෑම 27 දී v වෙනවා. එහෙනම් අපි දන්නවා v සමානයි ගැමා r t බෙදීම කැපිටල් M වල වර්ගමූලයෙන්. එහෙනම් v ලියන්න පුළුවන් නියතයක් වරක් මූල t කියලා. මේ t කියන්නේ නිරපේක්ෂ. එහෙනම් v වෙනවා 27 දී. 27 කියන්නේ 300ක් කියන්නේ. අංක 1. 2යි v වෙන්නේ මොන උෂ්ණත්වයද කියලා අහන්න. t කියලා ගන්න. පැහැදිලිද? මම 2 එකකින් බෙදුවොත් එහෙම 2 බෙදීම 1 සමානයි මූල t බෙදීම 300. එහෙනම් t කියන එක මූල 300 අපිට වර කරගත්තොත් එහෙම 4 වරක් 300. මේ ඉන්නේ 1200යි කෙල්වින් කියලා. අట్లా ගන්න එපා. මේ කෙල්වින් එන්නේ. කෙල්වින් 1200යි. උත්තරය අහන්නේ සෙල්සියස් වලින්. 1200න් අඩු කරන්න වෙනවා අපිට 27ක් නේද එතකොට. හරිද මේක? ඔව් 273. සෝරි 273ක් අඩු එකතු වෙලානේ. හරි එතකොට එනවා උත්තරේ 4. බලන්න හරිද? දැන් උත්තරේ නම් 4 ගත්ත එක. උත්තරේ 4 සෝරි 4. ඊළඟට විභාග ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ 39 40 41 42. විභාග ප්‍රශ්න කීපයක් තියෙන්නේ. ඔව් අපි පොඩ්ඩක් බලමු ටිකක්. මොද ගානකට යමු 51 බලමු. අනිත් ගානක් හදමු ඇයි. ඉස්සෙල්ලා 51ට යන්න බලන්න. 51 හදලා බලමු. ටක් ගාලා මොකද වෙලාවත් යනවා කණ්ඩත් උනේ. 51 බලන්න. මම ඒක හදන්න හැටි කියලා දෙන්නම්. 51 2015 ගාන. 2015 දැන් ඔක විවරණ පොතේ කියුවට ඔකට තේරෙන්නේ නැති වෙයි. අපි වෙන ක්‍රමයකට හදමු. විවරණ පොතේ කියලා නැති ක්‍රමයකට අපි ගත්තොත් ඒක ලේසි. අපි මේ ක්‍රමයට හුරු වෙන්න. එකම උෂ්ණත්වය හා පීඩනයේ පවතින වෙනස් ඝනත්ව ඇති A හා B යන ද්විපරමාණුක පරිපූර්ණ වායු දෙකක පිළිවෙලින් VA සහ VB පරිමාණ මිශ්‍ර කරන ලදී. ගාන කියව ගන්න ඉස්සෙල්ලා. මේකෙදි කියනවා A සහ B වායු වල ධ්වනි ප්‍රවේග පිළිවෙලින් UA සහ UB වෙනවලු මුලදී අර මිශ්‍ර කෙරුවට පස්සේ මිශ්‍රණය තුල ධ්වනි ප්‍රවේගය. පැහැදිලිද? හරි. පරිමාණය මිශ්‍ර කරන්නේ. එහෙනම් අපි ඝනත්ව අසමානයි කියලා දීලා තියෙනවා. පැහැදිලිද? අපි එහෙනම් ඒක මේක මෙහෙම ලියමු දැන්. මුලින්ම UA සහ UB කියලා දීලා තියෙනවා A සහ B වල ප්‍රවේගය. එහෙනම් මම ලියුවොත් V සමානයි ගැමා P බෙදීම රෝ වල වර්ගමූලය කියන එකෙන් ගැමා P කොහොමත් නියතයක්. මොකද ද්විපරමාණුක වායු තියෙන්නේ ද්විපරමාණුක නම් මේ
අපි දන්නවා පරමාණු ප්‍රමාණය මත තමයි ගැමා වෙනස් වෙන්නේ. ද්වි පරමාණු නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. එකම ගැමා තියෙන්නේ පීඩන වෙනස් වෙලත් නැහැ. පීඩනත් එකමයි. එහෙනම් U A ලියුවොත් එහෙම මුලින්ම මේ විස්තර කරන්න කලින් ගැමා P බෙදීම ρ A වල වර්ගමූලය U B ලියුවොත් එහෙම U B ලියුවොත් එහෙම ගැමා P බෙදීම ρ B වල වර්ගමූලය. පැහැදිලිද? හරි. එහෙනම් මිශ්‍රණේ කෙරුවට පස්සේ මම හිතුවොත් ඒකේ වේගය u කියලා. මිශ්‍ර කෙරුවට පස්සේ වේගය u කියලා හිතුවොත් මොන බලන්න මිශ්‍ර කෙරුවට පස්සේ මම මෙහෙන් ගන්නවා u කියලා හිතුවොත් u සමානයි ගැමා p වෙනස් වෙන්නේ නැහැ පීඩනේ. මිශ්‍රණේ පීඩනයත් මුල් පීඩනයම. අලුත් ඝනත්වය ρ. මෙන්න මේකේ වර්ගමූලය. දැන් අලුත් ඝනත්වය හොයාගත්තා නම් හරි. පැහැදිලිද? අලුත් ඝනත්වය හොයාගන්න ඕනේ. මම ගත්තොත් මේ බලන්න හරිද කියලා. මේක අපි කරලා තියෙනවා. A සහ B දෙක එකතු කරනවා හැදෙනවා මිශ්‍රණය A + B ඝනත්වයේ ρ A ρ B V A V B එහෙනම් හැදෙන එකේ ඝනත්වය ගන්න කොහොමද මුළු ස්කන්ධය ගත්ත එක මෙතන ස්කන්ධය වෙන්නේ ඝනත්වය කියන්නේ ස්කන්ධ පිටින් පරිමාව එහෙනම් ස්කන්ධය කියන්නේ ඝනත්වය වැඩි කිරීම පරිමාව ρ A V A ධන ρ B V B මුළු ස්කන්ධය ඉදන්න ඕනි මුළු පරිමාව VA ධන VB. එහෙනම් මෙතෙන්ද දැම්ම හැකි U සමානයි ගැමා P බෙදීම ρ A VA ධන ρ B VB බෙදීම VA ධන VB කියලා. VA ධන VB. මෙන්න මේකේ වර්ගමූලය. මෙතනින් ගත්ත හැකි UA සහ UB වලින් ρ B ρ B. මෙතනින් ගත්ත හැකි ρ A කියන්නේ වර්ග කෙරුවොත් ගැමා P බෙදීම UA වර්ගය. මේ වගේම UB ලියුවොත් එහෙම අපිට ආවේ ගැමා P බෙදීම ρB. මේ කියනවා යටින් ලියන්නම් ρB කියන්නේ ගැමා P බෙදීම UB වර්ගය. UB වර්ගය. හරි නේද? එහෙනම් ρ A සහ ρB මෙතන අගයන් ටිකක් දීලා තියෙනවා. ඒ දෙක මෙතෙන් ආදේශ කරව ගමන් ඩෝන් ගාලා උත්තරේ ගත්තා කියන්නේ. හරි. ලියාගන්නකො ගන්න. ඒක ලියා ගන්නකො. ඔව් නේද? ඒකේ තව ගානක් අපි බැලුවොත් එහෙම 52 බැලුවොත් එහෙම බලන්න ඒකත් පොඩ්ඩක් උත්තරේ ගන්න. මොකද කියන්නේ කට්ටිය බලමු. ඔව් පෘථිවි පෘෂ්ඨයේ ඉහළින් ඕ ලක්ෂයක ශබ්ද ප්‍රභවයක් පිහිටා ඇත. දවල් කාලයේදී පෘෂ්ඨයේ සිට ඉහළට යන විට වාතයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වේ. උඩට යද්දී උෂ්ණත්වය අඩු වෙනවලු. එතකොට උඩට යද්දී උෂ්ණත්වය අඩු වෙනවා නම් දැන් යටට උෂ්ණත්වය වැඩි වීමනේ සිද්ධ වෙන්න ඕනේ. මේක දැන් පෘථිවි පෘෂ්ඨයට යම් ටිකක් ඉහළින් තියෙන්නේ. පටල ගන්න එපා. පෘථිවි පෘෂ්ඨයට ඉහළින් තියෙන්නේ. පෘථිවි පෘෂ්ඨය එතකොට මේ වගේ තැනක ඇත්තේ. මම පළවෙනි එක විතරක් ගත්තොත් එහෙනම් දෙවෙනි එක නා යටින් තියෙන්නේ. ඕක තියෙන උඩින් මෙතන. එහෙනම් උඩට යද්දි මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙද්දි වේගය මොකද වෙන්නේ? v සමානයි ගැමා r t බෙදීම කැපිටල් m නේ. මෙන්න මේකේ වර්ගමූලයනේ. උෂ්ණත්වය අඩු වෙද්දි v අඩු වෙනවා. එහෙනම් v සමානයි f ලැම්ඩාට අනුව මොකද වෙන්නේ? f වෙනස් වෙන්නේ නැහැ. f නියතයක්නේ. v අඩු වෙද්දි ලැම්ඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් උඩට යද්දි ලැම්ඩා අඩු වෙන්න ඕනේ. යටට යද්දි ලැම්ඩා වැඩි වෙන්න ඕනේ. එතකොට මේ තරංග පෙරමුණු දීලා තියෙන්නේ. එහෙනම් උත්තරේ 3. උත්තරේ 3 නේ.
උඩට යද්දි ලැම්ඩා අඩු වෙලා යටට යද්දි ලැම්ඩා වැඩි වෙන්න ඕනේ. උත්තරේ 3 52ට. 52 53ට ඇඳි තන්තුවක් ඇති ස්ථාව තරංගයක් සම්බන්ධව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. ස්ථාව තරංගයක් පිළිබඳ කර ඇති ප්‍රකාශන. තන්තුව දිගේ ශක්තිය ප්‍රචාරණය නොවේ. හරි. නිෂ්පන්දක පිහිටීම කාලය සමග විචලන නොවේ. හරි. නිෂ්පන්ද හැමදාම නිශ්චලයි. තන්තුවේ එක් අංශුව අත් කර ගන්නා උපරිම විස්ථාපන තන්තුව දිගේ ඒවායේ පිහිටීම මත රඳා පවතී. හරිනේ. දැන් අපි දන්නවා ස්ථාව තරංගයක් ගත්තොත් මෙහෙමනේ එක පුඩු දෙකක් ගන්නකො. එතකොට මේ වගේ විස්තරය වැඩිම විස්තර. ඊට වඩා අඩුයිනේ මේ වගේ. එන්නෙන් අඩු වෙනවා විස්තරය. එතකොට පිහිටීම මත විස්තරය වෙනස් වෙනවා. පිහිටීම මත විස්තරය වෙනස් වෙනවා. එකම විස්තරය නෙමෙයි තියෙන්නේ. ප්‍රගමන තරංගයක් නම් හැම අංශුවක්ම එකම විස්තරයෙන් තමයි කම්පණය වෙන්නේ. ස්ථාර තරංග එහෙම නෙමෙයි. එහෙනම් ABC සියල්ල සත්‍ය වෙයි. ABC සියල්ල සත්‍ය වෙයි. හරිද? හරි. ඔව් මෙතනින් පස්සේ අපිට මෙන්න මේකත් හදමු බලන්න 56. මට 56ට උත්තරේ හොඳට හිතලා කියන්න ටක් ගන්න. 56 මම අපි කරලා තියෙන්නේ 56 ටක් ගන්න. හරි. 56 මෙහෙමයි තියෙන්නේ. පළමු පරිතාණයෙන් කම්පණය වන දෙකළවර සල්කොට ඇති ඇඳි තන්තුවක අනුයාත T කාලවලදී එහි ඇතිවන තරංග රටාව වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ. දැන් අපි ඉස්සරහට මේක කතා කරනවා. නමුත් මේකට උත්තරේ කියන්න පුළුවන් මොකද මේක ස්ථාව තරංගයක්නේ. ඒ අනුව මෙන්න බලන්නකෝ දැන්. T බිඳුවේදී මෙහෙම තියෙන්නේ. T බිඳුවේදී මෙහෙම තියෙන්නේ. T සමානයි බිඳුවේදී මේ විදිහට තියෙන්නේ. හරි. අපි දන්නවා ස්ථාව තරංගයක් ගත්තාම පුඩුව හැදෙන්නේ මෙහෙම. පුඩු දෙකක්. පැහැදිලිද? ඒක හැදෙන්නේ කොහොමද ඇත්තටම? ඔය අපි ඕක ඔහොම ෆොටෝ එකක් ගහුවොත් ඔහොම පේන්නේ නැහැ කියලා මම කියලා තියෙනවා. මෙන්න මුල් අවස්ථාව. අපි නිකන් ගත්තොත් එහෙම ඇත්තටම මෙහෙම තියෙනවා නම් මතක ඇති මම කියලා දීලා තියෙනවා. මෙහෙම තියෙනවා නම් ඊළඟ මොහොතේදී කොහොමද? ඊළඟ මොහොතේදී මේ විදියට. මෙහෙම. මෙතන තිබ්බංශුව පල්ලෙහාට එනවා. මෙතන තිබ්බංශුව උඩට එනවා. ඊළඟ මොහොතේදී මෙහෙම. මේක මෙතෙන් දෙනවා. මේක උඩට යනවා. ඊළඟ මොහොතේදී අපිට ඕන මෙහෙම පැත්තෙන් මෙතෙන් මෙහෙමත් එනවා නේ. මෙහෙමත් එනවා. ඒ කියන්නේ ෆොටෝ එකක් ගහුවොත් මෙහෙම අවස්ථාවකුත් බලාගත්තා. ඒ අතර ඕන මේකත් ගන්න. ඊළඟට මෙන්න මෙහෙම හැඩයක් එනවා. ඊළඟට මේ හැඩයක් එනවා. ඊළඟට මේ හැඩයක් එනවා. ඔහොම නෙන්නේ ඔක. මේ අංශු මෙහෙම ගිහිල්ලා මෙහාට එද්දි මේක මෙහෙම ගිහිල්ලා මෙහාට එනවා. මෙහෙම යන්න. පැහැදිලිද? ඔය අපි කතා කරමු. එහෙනම් ආවර්ත කාලයකදී මෙතනින් පටන්ගෙන ආපහු මෙතෙන් එන්න එපා. එහෙනම් ඉතින් T සමාන කැපිටල් T බෙදීම 4කදී මොකද වෙන්න ඕනේ? මෙහෙම ෆ්ලැට් වෙන්න ඕනේ. T බෙදීම T4 වුණා තව 3ක් ගත්තොත් එහෙම දෙකක් ගත්තොත් 1යි T4යි 2ක්. ඒ කියන්නේ එතකොට එන්න ඕනේ මෙහෙම. මෙහෙම තිබ්බ එක මෙහෙම ඇවිල්ලා මෙහෙම යටට. ඊළඟට කැපිටල් T බෙදීම 4 වුණා 3ක් ගත්තොත් අය මෙහෙම ෆ්ලැට් වෙන්න ඕනේ. ඊට අවසානයේදී ආපහු උඩට එන්න ඕනේ. අය ආපහු උඩට එන්න. හරි සරල කතාවක්. හොඳට තේරුම් ගන්න මේ කතාව නේ. තේරුණා නේද? මෙහෙම තිබ්බ එක මෙහෙම වෙලා ඔහොම යන්නේ. ඔහොම නේද? පැහැදිලිද? ඔව්. මේකත් එහෙම. ඒක ඔය විදිහට පැහැදිලිද? හරිද? දැන් හරි කියලා එවන්ටක් ගන්න. හරිද? හරි කියලා එවන්න. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ මේ කම්පන රටා කියන කතාව